ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න රත්නපුර සිටි අපේ පක්ෂයේ ජාතිය වේගී විද්‍යාව සම්බන්ධ සෝදරය ඒ වගේම අපේ පුල් සෝදරය වෙනදුර සෝදරය මේ ආදී සෝදරුන් අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාටම අවසරයි. මම හිතනවා ගොඩාක් දීර්ඝ ලෙස කතා කරන අය ගොඩාක් කාලයක් තිස්සේ ගොඩාක් වාර ගණන විවිධ දේවල් කතා කරලා ඒ නිසා මම අද බලාපොරොත්තු වෙන්නේ එහෙම දීර්ඝ කතාවක් කරන්න නෙවෙයි. මොකද මෙතන ඉන්නවා මීට පෙර අපිට මුණ ගැහුණු අපිත් එක්ක සාකච්ඡා කරපු කතා බහ කරපු අය. ඒ වගේම මම දන්නවා විශාල පිරිසක් ඉන්නවා පළමු වතාවට අපි මුණ ගැහෙන අපිත් එක්ක කතා බහ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මීට පෙර අපේ පක්ෂයේ ක්‍රියාකාරීව වැඩ කරපු පක්ෂයේ ඡන්ද දීපු පිරිස ඉන්නවා වගේ මීට පෙර වෙනත් පක්ෂවල ඡන්ද දීපු ක්‍රියාකාරීව වැඩ කරපු බොහෝ පිරිසකුත් ඉන්නවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ අපිට සවන් දෙන්න අපිත් එක්ක සාකච්ඡා කිරීමට මෙතන සහභාගී වෙන්න පිළිබඳව. හැබැයි මෙතන ඉන්න බොහෝ දෙනෙක් අපි ගැන අහලා තියෙන කාගෙද? විපක්ෂය ගැන, අපේ වැඩපිළිවෙල ගැන, අපේ පුද්ගලයන් ගැන කාගෙන්ද අහලා තියෙන්නේ? අපෙන් නෙවෙයි අපිට එරෙහි වන්නත්. නැත්තම් අපිට පිටින් ඉන්න දේශපාලන ව්‍යාපාර තමයි අපි ගැන ගොඩක් දේවල් කියලා ඇත්තේ. ඒ නිසා මම හිතනවා පළමු අවස්ථාවක් අපිට හම්බ වෙලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් අපි ගැන අපෙන් අහන්න. එහෙම නේද? ඒ මොකද අපි ඉස්සරහා තියෙන කාර්යභාරය සුළුපටු සරල වැඩක් නෙවෙයි. අපි කවුරුත් දන්නවා අවුරුදු 74ක් දෙන්නා නිදහසෙන් පස්සේ මේ රට පාලනය කරලා අවසානයේදී අපේ රට විද්‍යට මේ හේතු වෙලා අවසන් වෙලා තිබෙනවා. ආර්ථික වශයෙන් විශාල බිඳවැටුණු රටක් අපි ඉස්සරහා තිබෙනවා. නේද? මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා පිරිපහදු වහල්, බලාගාර වහල් නේද? හෙට අනිද්දා තෙල් ඉගවීමේ අනතුරකට මුහුණ දීලා තිබෙනවා. සිමෙන්ති යකඩ වැනි දේවල් වල හිගයක් මතු වෙලා තිබෙනවා. ණය වාරික ගෙවා ගන්න බැරි වෙලා තිබෙනවා. මහා කන්ටේනර් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් වරායි ඉඳ වෙලා තිබෙනවා. ලූණු ගෙනාපු කන්ටේනර් ලූණු කන්ටේනර් ඇතුලේ කුණු වෙනවා. සීනි ගෙනාපු කන්ටේනර් සීනි කන්ටේනර් ඇතුලේ දිය වෙනවා. මේ වෙනි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා මේ දීර්ඝ කාලයක් අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්ති අවසානයේ රටකට විය හැකි සියලුම පන්නේ විනාශයන්ට අද අපේ රට මුහුණ දීලා ඉවරයි. සියලුම පන්නේ විනාශය. මා දන්නවා මේ ළඟදී ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලන්න යනවා කිරි පිටිගේ. බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 250ක් ගන්නවා හාල්ගේ. පාකිස්තානෙන් ඩොලර් මිලියන 200ක් ඉල්ලනවා සිමෙන්ති සහ යකඩ ගේ. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඉල්ලනවා පරිප්පු හා තෙල් ගේ. චීනෙන් ඩොලර් මිලියන 1000ක් ඉල්ලනවා තව අනිත් බඩු ටික ගේන්න. ඒ ඔය ඔක්කොම ඇති වෙයි මේ අප්‍රේල් පහ වෙනකම්. ඊට පස්සේ ආයෙ යන්න වෙනවා. නේද? දැන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා හැටියට ඉන්දියාවට යන දෙවරක් තීන්දුව කළා. ගිය සැරේ යන්න කල්පනා කරා නතර කරා. ආයේ ඊයේ යන්න හිටියා දැන් ආයෙ එන්න එපා කිව්වා. මොකද්ද මේ වෙන්නේ? ඒගොල්ලෝ දන්නවා මේ එන්නේ මොකටද? මොකටද එන්නේ? ගානකට තට්ටු කරගෙන යන්නේ.
ණයක් ඉල්ලන්න එන්නේ. අපේ ගම්වලත් මෙහෙම අයට මෙහෙම වෙච්ච අය ඉන්නවා. හැමතැනටම ණය වෙලා අරයටත් ණයයි මෙයාටත් ණයයි නැවතත් නේද? නැවත ණයක් ඉල්ලනවා. ඉල්ලන්න කියනවා මම පාන් උදේ 10ට විතර එන්නම් පොඩ්ඩක් මුණ ගැහෙන්න කියලා. ඒතර කවුරුත් දන්නා මේ ඉන්නේ මොකේද කියලා. ඒ නිසා කියනවා මොකද්ද? අද නම් මම ගෙදර නැහැ වෙන දවසක හම්බ වෙමු කියලා. ඒ වගේ තමයි. මේ මුදල් අමාත්‍යවරයාට අද ඉන්දියාව කියන්නේ. මම මේ කියන්න හදන්නේ මොකද්ද? මේ රට මේ දීර්ඝ කාලයක් අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්තියේ විශාලම විනාශය අද්දරකට අද අපේ රට ඇවිල්ලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි. ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ විශාල ව්‍යාපෘති හැදුණා. හම්බන්තොට වරාය, පෝර්ට් සිටි එක, එහෙම නැත්නම් චීන හදපු දකුණු ජැටිය, දැන් අදානි සමාගම හදන්න බටහිර ජැටිය, ඉන්දියාවේ IOC එකට දීපු තෙල් ටැංකි සංකීර්ණ. මේවා තමයි ලංකාවේ තිබෙන ප්‍රධාන ආයෝජනයන් හැටියට සලකන්නේ. හැබැයි මේ කිසි ආයෝජනයක් අපි රටක් හැටියට ආර්ථික උපාය මාර්ග කදලා අපි රටක් හැටියට ආර්ථික සැලැස්මක් කදලා දැන් අපිට හම්බන්තොට වරායක් ඕන ඒක අපි තීන්දුව කරලා. දැන් අපිට හම්බන්තොට වරායක් ඕන ඒ නිසා අපි හම්බන්තොට වරාය හදමු. ජාත්‍යන්තර සමාගම් වලින් ටෙන්ඩර් කැඳවලා අපි වඩාත් වාසසහගත සමාගමකට හම්බන්තොට වරාය හදන්න දෙනවා. ඒ මොකක් නම්ද? ඒ අපේ ආර්ථිකයේ සැලැස්මේ කොටසක් නම්. හැබැයි හම්බන්තොට වරාය හැදෙන්නේ අපේ ආර්ථික සැලැස්මේ කොටසක් හැටියට නෙවෙයි චීනයේ භූ දේශපාලන ආර්ථික සැලැස්මේ කොටස. පෝර්ට් සිටි ආණ්ඩුව සැලැස්මක් හදලා දැන් අපේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙන යන්න නම් මුහුද ගොඩ කරන්න ඕන. ගොඩ කරලා විශාල වෙළඳ නගරයක් හදන්න ඕන. ඒ හරහා අපේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා රටක් හැටියට අපි සැලැස්මක් හදලා එහෙමනම් අපි කියනවා මොකද්ද? මෙන්න මේව පෝර්ට් සිටියක් හදන්න අපේ බලාපොරොත්තුව තියෙනවා. අපි ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවලා ලාභදායී සමාගමකට අපි පවර අදිනවා. හැබැයි පෝර්ට් සිටිය හැදුනේ එහෙමද? නෑ. ඒක හැදුනේ චීන සමාගමේ ඕනකම. චීන රටේ ඕනකම. ඊළඟ දකුණු ජැටිය ගත්තත් එහෙමයි. කොළඹ වරායි නේද? දකුණු ජැටිය අපි හිතලා මේක සංවර්ධනය කරන්න ඕන. මේකට සැලැස්මක් හදන්න ඕන. නේද? ඒ නිසා අපි සැලැස්මකට අනුව මේක දෙන්න ඕන කියලා දුන්නා නෙවෙයි. චීන භූදේශපාලන ඕනකමට අපි දකුණු ජැටිය දුන්නා. අපි වගේ ඉන්දියාවේ ආසන්න පිහිටි රාජ්‍ය අපිට චීනය ඉන්දියාව සමග හෝ අපිට ගැටුම් නැහැ. හැබැයි අපිට ගැටුම් නැති වුණාට ඉන්දියාවට සහ චීනයට ගැටුම් තියෙනවා. ඒතර වෙන දේ තමයි ඉන්දියාව කල්පනා කරන තමන්ගේ ජාතික ආරක්ෂාව තමන්ගේ අනාගතයට තමන්ගේ ආසන්නම රට චීන කොදෙව්ව බවට පත් වෙන්න යනවා. ඊට පස්සේ චීන කියන මොකක්ද? ඊට පස්සේ ඉන්දියාව කියන මොකද්ද? ඉන්දියාව කියනවා ලංකාව චීන කොදෙව්වක් බවට පත් වීම අපේ ජාතික ආරක්ෂාව සහ අපේ ජාතික අභිලාෂයන්ට තර්ජනයක්. අද රුසියානු යුක්‍රේන් ගැටුමක් තියෙන එතන. රුසියාවේ විශාල බෝඩර් එකක් තියෙන යුක්‍රේනයත් එක්ක. ඒ නිසා යුක්‍රේනය බටහිර කඳවුරක් බවට පත් වෙන්න යනවා. එතකොට රුසියාව කියනවා මොකද්ද? අපේ රට ආසන්නයේ බටහිර කඳවුරක් නිර්මාණය වීම අපේ රටට තර්ජනයක්. ඒ නිසා බටහිර ගැති පාලකයා පළවාහරින්න අපි හමුදාව යවනවා කියලා. කුමක් වෙනින්ද උන් කියන්නේ? මම මේක සාධාරණීකරණ කරනවා කුමක් වෙනින්ද කියන්නේ? රුසියාවේ ජාතික ආරක්ෂාව සහ ජාතික අභිලාෂයන් වෙනුවෙන්. ඒතකොට අද ලංකාවත් එහෙමයි. අපිට චීනයක ගැටුම් නැති වුණාට අපිට ඉන්දියාවත් එක්ක ගැටුම් නැති වුණාට ලෝක භූදේශපාලනයේදී ඉන්දියාව සහ චීනය අතර ගැටුම් තිබෙනවා. ඒ නිසා අපි චීන ගුලට රිංගුව. අන්න ඊළඟ ඉන්දියාව වෙනවා. ඉන්දියාව ඇවිල්ලා කියනවා උඹලා කොළඹ වරායේ දකුණු ජැටිය දුන්නා නම් චීනට හදන්න අපිට දීපන් බටහිර ජැටිය. ඒතර අපි ඒක දිනවා. ඒතර බටහිර ජැටිය අදානි සමාගමට දෙන්නේ අපේ ආර්ථික සැලැස්මක් අනුවද? නෑ අපේ ආර්ථික සැලැස්මක් අනුව නෙවෙයි. නේද? අපි එක පැත්තකින් අනිත් පැත්තට ගියපුවාම චීන පැත්තට ගියපුවාම අනිත් පැත්තේ මේක අපිට දීපන් කියන. ඒ වගේම ත්‍රිකුණාමල වරාය පිළිබඳව ත්‍රිකුණාමලේ වැදගත් තෙල් ටැංකි සංකීර්ණත් කියන මොකද්ද? ඒක ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්. ඒ නිසා අපිට ඒක දීපන් කියන. එක්සත් ජනපදයේ කියනවා මොකක්ද? නේද? ඒගොල්ලන් ලෝක ගැටුම් තිබෙනවා. ලෝක බලාරගලයක් තිබෙනවා. ඒගොල්ලෝ කියන අපිට බලාගාර ටික දීපන් කියන.
බලාගාර වලට ගෑස් ගෙන නල පද්ධතිය දීපන් කියනවා. ඒ බලාගාර වලට ගෑස් ගබඩා කරන පාවෙන ගබඩා සංකීර්ණය මුහුදේ හදන්න ඒගොල්ලන්ට දෙන්න කියනවා. ඉතින් අපි කලින් කිව්වා මධ්‍යම රාත්‍රී රෑ 12යි 12ට නේද? ගිවිසුමක් අත්සන් කළා නිව් ෆෝර්ට්‍රස් සමාගමට ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් සමාගමට ඒවා පවර්ලා දුන්නා. එනිසා අපේ ආර්ථික ගමන් මගේ අවසන් ප්‍රතිඵලය මොකක්ද? අද අපිට අපේ රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් අපිට අහිමි වෙමින් තිබෙනවා. අපේ ස්වෛරීභාවය අහිමි වෙමින් තිබෙනවා. අපේ ස්වාධිපත්‍ය අහිමි වෙමින් තිබෙනවා. අපි යමක් සැලසුම් කරලා අපිට ඕන විදිහට කරන්න බැරි වී තිබෙනවා. අපි මේ උගුලක හිර වෙලා තිබෙනවා. එඳ දීර්ඝ කාලයක් මේ අනුගමනය කරලාද ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය අවසන් ප්‍රතිවිපාක බවට පත් වී තිබෙන්නේ කුමක්ද? අපේ රට ආර්ථික වශයෙන් බිඳවට්ටවා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රට නේද ලෝකයේ භූදේශපාලනයේ ගැටුමේ මරමස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. මේක අද සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසාද අපිට අවශ්‍යයි අපි මේකෙන් මිදෙන්නේ කොහොමද? අපිට සලස්මක් ඕන. ඔයගලන්ට මතක ඇති හම්බන්තොට වරායි විකුණනකොට එවකට විපක්ෂ නායකවරයාට මහින්ද රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේදී කිව්වා අනතුරු වැගෙව්වා. හම්බන්තොට වරාය ගන්න බලාගෙනයි ගත් නේද? ඒගොල්ලෝ ආපු හැටියේ ආපහු ගන්නවා කිව්වා. ගන්න පුළුවන්? බෑ. එක පැත්තකින් වරාය දීපන් කියනවා දකුණු අතින් වම් අතින් කියනවා බඩු ගේන්න ඩොලර් දීපන් කියලා. දෙකම දෙනවා. මේ පැත්තෙන් කියනවා වරාය දීපන් කියලා. මේ පැත්තෙන් කියනවා ජීවත් වෙන්න විදියක් නැහැ ඩොලර් ටිකක් දෙන්න කියනවා. ගන්න පුළුවන්? බෑ. හරිද? ඒ නිසා රටක් හැටියට ගත්තොත් අපි පරාදීන රටක්. අපි අපේ මව්බිම් පිළිබඳව අපේ රටේ ඉතිහාසය පිළිබඳව අපේ ප්‍රෞಢත්වය පිළිබඳව අපි ආඩම්බරෙන් කතා කරමු. හැබැයි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලකයන් විසින් අපේ රට විශාල පරාදීන රාජ්‍යයක් බවට පත් කරලා ඉවරයි. දැන් එහෙනම් අපි හැම වෙලේම තියෙන වගකීම මේ තත්වෙන් අපේ රට මුදවා ගන්න. නේද? මේ විදිහට තවදුරටත් යන්න පුළුවන්. කාට හරි මෙතන ඉන්න කෙනෙකුට නැගිටලා අතෝසෝලා කියන්න පුළුවන් සහෝදරයා. බය වෙන්න විදියක් නැහැ. මේ විදිහට ගියොත් අපිට ගොඩ එන්න පුළුවන්. කාට හරි තියෙනවද මේ විශ්වාසය? කාටවත් නෑ. අද අපේ රටේ විශාල ප්‍රමාණයක් රට හැර යනවා. රට රැකියාව වලට යන එක වෙනම දෙයක්. සාමාන්‍ය රට රැකියාව වලට යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි අද අපේ රට මුහුණ දී තිබෙන්නේ රැකියාව වලට යන එක නෙමෙයි රට හැර යාම. මේක ප්‍රවණතාවයකට වර්ධනය වෙලා තිබෙනවා. ඇයි රට හැර යන්නේ කෙනෙක්? කවුද හැර යන්නේ? වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයන්, ධනයක්, සමාජ පිළිගැනීමක් තිබෙන විශාල ප්‍රමාණයක් රට ඇත්තර යනවා. ඇයි? අපි වෛද්‍යවරයෙක් ගත්තොත් ඔහුට වෛද්‍යවරයෙක් හැටියට ඉතා හොඳ රැකියාවක් තිබෙනවා. වෛද්‍යවරයෙක් හැටියට හොඳ වැටුපක් ලැබෙනවා. වෛද්‍යවරයෙක් හැටියට සමාජ පිළිගැනීමක් තිබෙනවා. වෛද්‍යවරයෙක් නිසාම දරුවෝ යම් උසස් පාසලක දාගැනීමේ හැකියාවක් තිබෙනවා. නේද? ගෙයක් හදා ගන්න පුළුවන්. වාහනයක් මිලදී ගන්න පුළුවන්. ඒතර සමාජයේ අවශ්‍යතාවයයි කියලා සම්මත බොහෝ දේවල් වෛද්‍යවරුන්ට කරගන්න පුළුවන්. රැකියාවක් තිබෙනවා. හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා. නිවාසයක් මිලදී ගත හැකි. වාහනයක් මිලදී ගත හැකි. සමාජ ගරුත්වයක් තිබෙනවා. දරුවන්ට උගන්වව ගත හැකි. එහෙත් කෑම මේසෙදි බිරිඳ කියනවා අපේ කාලෙන දැන් ගොඩක් ගෙවිලා තිබෙන්නේ. හැබැයි මේ විදිහට ගියොත් අපේ දරුවන්ට මොනව වෙයිද දන්නේ. දරුවන් වෙනුවෙන් අපි රට අත්හැරලා යමු. මේක මේ ප්‍රවණතාව. කවුද මේ යන්නේ? අපේ රටේ උගත් බුද්ධිමත් වෘත්තීය ප්‍රජාව විශාල ප්‍රමාණයක් අද රට අත්හැරලා යනවා. ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් රට අත්හැරලා යනවා. මොකද මේ වෙලා තිබෙන්නේ? මේ රට පිළිබඳව මුළු බලාපොරොත්තු අපේක්ෂාවන් බිඳ වැටී තිබෙනවා. පුරවැසියන් කල්පනා කරන්නේ කුමක්? අපිට මෙහෙමනම් අපේ දරුවන්ට මොනව වෙයිද? එනිසා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රට අත්හැරලා වෙනස් සුරක්ෂිත රටකට යමු කියලා කල්පනා කරනවා. හැබැයි අපිට මේ මව්බිම ගැන අපිට පොඩි කාලේ කියන්නේ කුමක්? වැදූ මවහා නේද? දිනූ මව්බිමට සලකන්න. තමන්ගේ අම්මට හා සමාන ලෙස මව්බිමට සලකන්න, ගෞරව කරන්න, ආරක්ෂා කරන්න. හැබැයි අපිට මව්බිම ආරක්ෂා කරන්න, මව්බිමට වැදූ මවටසේ ආදරය කරන්න කියලා උගන්වලා තිබ්බත් අද අපේ පුරවැසියන් පෙළඹෙන මොකටද? අවස්ථාවක් ලැබුණු පළමු මොහොතේ රට අත්හැරලා යනවා. එබැවින් අවශ්‍ය මොකක් වෙනුවෙන්ද මේ රටේ අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් නැහැ.
බලාපොරොත්තුවක් නැහැ, අපේක්ෂාවක් නැහැ. දැන් මේට වඩා මොකද්ද රටකට වෙන්න පුළුවන්? මේක සිද්ධ වුණා ග්‍රීසියේ. මම ගියා ඒ කාලේ ග්‍රීසියට. ග්‍රීසිය වෘත්තීයවේදීන් ව්‍යාපාරිකයන් මැද පන්තියේ විශාල ප්‍රමාණයක් ග්‍රීසිය අත්හැරලා ගියා. නගර පාළු වෙන්න පටන් ගත්තා. අර ව්‍යාපාර ස්ථාන වැහෙන්න පටන් ගත්තා. ග්‍රීසිය ආර්ථික අර්බුදයත් එක්ක. නේද? ග්‍රීසියට නම් පහසුකමක් තිබුණා ඉක්මනින් පළවා යන පැන යන රටවල් වලට. මොකද ඒගොල්ලන් තිබුණේ සැන්ජන් වීසා යුරෝපා සංගමයට අයිති නිසා. හැබැයි ඉතින් අපේ අයට පලා යන්න ඕනකම තිබ්බත් යන්න බෑ. ඒක නෙවෙයි. ඒ නිසා අද රැඳිලා තියෙන්නේ. මේ රැඳිලා ඉන්න අයගේ විශාල ප්‍රමාණයක් යන්න අපේක්ෂාවක් තිබෙනවා. හැබැයි යන්න බෑ. හැබැයි අපි අහන්නේ එකයි. අපිට තිබෙන උත්තරේ ඒකද? පලා යාම, අත්තර යාම. නේ අපි තමුන්වහන්සේලාට යෝජනා කරන්න ආවේ. මේකට තියෙන උත්තරේ පලා යාම නෙවෙයි. අත්තර යාම නෙවෙයි. කී දෙනෙකුට පුළුවන්? කොයි රටට ගියත් මතක තබා ගන්න. මොන රටකට ගියත්, මොන දියුණුවයි සම්මත කුමන රටකට ගියත් මතක තබා ගන්න. ඒ රටේ අපි දෙවෙනි පන්ති පුරවැසියෝ. නේ සමහර තුන්වෙනි පන්ති අපේ හැම. හරිද? අපි හුදකලා වෙනවා. අපි අසරණ බවට පත් වෙනවා. අපි කොන් වෙනවා. අපිට මේ නිදහස, මේ සමාජ සබඳතාවයන්, මේ සංස්කෘතිය, මේ බැඳීම් සියල්ල අත්හන් ලද පුරවැසි බවට පත් වෙනවා. එන අක්මුල් ගලවා නේද උදුරා උඩ පාවෙන මිනිස් සමාජය නිර්මාණය වෙනවා. ඒ නිසා අපිට තිබෙන්නේ මොකද්ද? මොනතරම් අශිරතා මැද්දී හෝ මේක වෙනස් කරන්න ඕන. අපි ඔයගලන්ට යෝජනා කරන්න ආවේ. මේ ඇති වී තිබෙන අර්බුදය ස්වභාවික අර්බුදයක් නෙවෙයි. මේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් දෙමි. මහා ගම් වතුරක් ඇවිල්ලා රටේ සියලු සම්පත් නේ බව භෝග ගහගෙන ගිහිල්ලා මහා නේද විපතක්පත් වෙලා ඒ විපතේ ප්‍රතිඵල දෙමි. නෑ ඒ විපතේ ප්‍රතිඵල නෙවෙයි. එහෙමත මහා නියංසායක් ඇවිල්ලා ඇල දොල ගංගා ඔක්කොම හිඳිලා නේද පොළව වියලි බවට පත් වෙලා ගහකොළ සියල්ල විනාශ වෙලා එහෙම ප්‍රතිඵලයක්ද මේ? නෑ එහෙම ස්වභාවික ප්‍රතිඵලයක් නෙවෙයි. මහා කඳු නාය ගිහිල්ලා කඩා වැටිලා සියලු දේපල ඔක්කොම සුම්බුන් වෙලා එහෙම ප්‍රතිඵලයක්ද මේ? නෑ එහෙම ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ නිසා අපි අත්විඳින්නේ ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නම් අපි ඔක්කොටම යලි පොරබදලා ගොඩ එන්න පුළුවන්. හැබැයි මේ තියෙන ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. අපේ රට පාලනය කරන පාලන කණ්ඩායම් විසින් අපේ රටට අත්කර දී තිබෙන ප්‍රතිඵලය. ඒ නිසා මේ අර්බුදය ස්වභාවික අර්බුදයක් නෙවෙයි. සුලිසුලන්, ගම් වතුර, නියංසායවල්, නායයාම් මැනි ස්වභාවික අතුරු විපත්තික ප්‍රතිඵලයක් නෙවෙයි මේ තිබෙන්නේ. මේ අපි ඉස්සරහ තිබෙන්නේ කුමක්ද? මේ රට පාලනය කළ ලද පාලක කණ්ඩායම් විසින් ඇති කරන ලද ප්‍රතිඵලයක් මේ. ඒ නිසා මේ වග උත්තර කරුවන් කවුද? දේශපාලනය. මේ අර්බුදය නිර්මාණය කළ තිබෙන්නේ දේශපාලනය. අපි කැමති වුණත් අකමැති වුණත් අපි පිළිගත්තු එක දෙයක් තිබිලා මොකද්ද? මේ අර්බුදය දේශපාලන විසින් ඇති කරන ලද අර්බුදය. එහෙනම් අපිට ගොඩ එන්න තියෙන්නේ මොකද්ද? අපිට ගොඩ එන්න තියෙන්නේ අර්බුදය නිර්මාණය කරේ දේශපාලනයෙන් නම් ගොඩ එන පාරක් තියෙන්නේ දේශපාලනින්ම තමයි. වෙන පාරක් නෑ. ලින්දට වැටෙන ලින් කටෙන් නම් ගොඩ එන්න තියෙන්නේ ලින් කටෙන්ම තමයි. ඒ නිසා මේ අර්බුදය ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි. මේ අර්බුදය අපේ රටේ දේශපාලන විසින් ඇති කරලද ව්‍යසනයක්. එහෙනම් මේ ව්‍යසනෙන් ගොඩ ගන්න නම් අපිට දේශපාලනයක් ඕන. ඒ නිසා අපි කවුරුවත් කල්පනා කරොත් නෑ අපිට දේශපාලන වැඩක් නෑ. අපි හම්බ කරොත් අපි කයි. එහෙම නෑ. නේද? අපේ හිසට අපේ අතමේ සෙවණැල්ල එහෙම අපිට කියන්නේ. එහෙම නෑ. නේද? අපි මොනතරම් ධනෙ තිබ්බත් විශ්වාස නැත්තම් රටේ. ලොකු වාහනයක් තිබ්බත් තෙල් ටිකක් ගහගෙන යන්න බයයි නම් කොළඹ ගිහපුවම නේද? එන්න තෙල් ගහගන්න බැරි වෙයිද කියලා. නෑ එහෙම නෑ. ඒ නිසාද මොකද තිබෙන්නේ? අද අපි හැම දෙනාට කවර තරාතිරමක හිටියත් ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, වෘත්තීයවේදියෙක් වෙන්න පුළුවන්, ගමේ ගොවියෙක් වෙන්න පුළුවන්, කවර සමාජ පසුබිමක හිටියත් අපි හාමුදුරන් වහන්සේලා වෙන්න පුළුවන්, පූජකතුමන් වෙන්න පුළුවන්, පියතුමන් වෙන්න පුළුවන්, කවර කෙනෙක් වුණත් අද අපිට සාමූහික මැදිහත් වීමක් අවශ්‍ය. මොකක් වෙනුවෙන්ද? මේ දීර්ඝ කාලයක් මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා දේශපාලන අරගලයකට අපි එන්න ඕන. ඒ නිසා අපි ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවේ අන්නේ සඳහා මැදිහත් වෙමු. ඒ සඳහා එකතු වෙමු කියලා ආරාධනා කරනවා. හැබැයි අපි ආරාධනා කරාටම ඔයගොල්ලෝ එහෙම ඉන්නේ නේ? සාධාරණයි.
නේද? එයි මොනතරම් නේද පාලකයන්ට ආණ්ඩුවලට රැවටීමට භාජනය වුණාද? ඒ නිසා අපි එන්න කිව්වට මෙන්නේ නේ අපි දන්නවා. විශේෂයෙන් පහුගිය ජනාධිපතිවරණය මම දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩ කරපු කණ්ඩායම් ඡන්දෙ දීපු බොහෝ අය මෙතෙක් ලංකාවේ දේශපාලනයට මැදිහත් නොවුණු අය ඡන්දපොළට නොගියපු අය විශාල කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දෙන්න මැදිහත් වුණා. එම නේද? වැඩ කරා. ඇයි? බලාපොරොත්තුවක් තිබුණා. විනයක් තියෙන රටක් හදයි, නීතියක් තියෙන රටක් හදයි, වංචා නතර කරයි, දූෂිතයන්ට දඬුවම් දෙයි නේද? මෙහෙම නේද කිව්වේ? මොනතරම්ද කියලා කොහොමද කිව්වේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවම මහින්ද මහත්තයාට සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. තව මොනවද? මතකද? නේද? මේ නාමල්ලට සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ කිව්වා. හරිද? හැබැයි පහුගිය කාලේ අමාත්‍යංශ සංශෝධන 3ක් වුණා. 3ෙම දී නාමල්ලට වැඩි වුණා. අද කැබිනට් අමාත්‍යවරු දුර 2යි, රාජ්‍ය අමාත්‍ය දුරයි අමාත්‍ය දුර 3ක් තියෙන නාමල්ලට. හරිද? මෙහෙම තියෙන්නේ. හරිද? ඒ නිසා මොකද්ද වෙලා තිබෙන්නේ? පරණ පාරෙම පරණ ගමනම. ඒතර මොකක්ද වෙන්නේ පුරවැසියන්? කවුද විශ්වාස කරන්නේ? කොහොමද විශ්වාස කරන්නේ? විශාල විශ්වාසදායක විශ්වාස තත්ත්වයේ විශ්වාසයෙන් යුතුව දේශපාලන මැදිහත් නොවුණු අය විශාල බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සහිතව පාලකයෙක් ගෙනාවා. කෙටි කාලයක් යනකොට මේ පාලකයා කොච්චරද කියනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇවිල්ලා කියනවා නේද? මගේ කාලේ මීට වඩා හොඳයි කියලා. තව මොනවද? කියනවා නේද? දැන් මෛත්‍රීපාල මහත්තයාත් එළියට ඇවිල්ලා කියන මොකද්ද? නේද? මගේ කාලේ නම් මෙහෙම නෙවෙයි. ඉතින් මෛත්‍රීපාල මහත්තයාගේ පාලෙටත් වඩා හපන්නා. තව මොනවද? මම මේ කියන්නේ. ඉතින් මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ නිසා ජනතාව තුළ විශ්වාසය සැකය ඇති වෙන එක සාධාරණයි. අපි කිව්වටම නේද? ඇයි විශ්වාස කරන්නේ? කොහොමද විශ්වාස කරන්නේ? හැබැයි මේ වැඩේ කරන්න බෑ. අපි විශ්වාස නොකර. අපි එකිනෙකා අතර හොඳ විශ්වාසයක් ගොඩනගෙන්න නැතුව. නේද? බාගෙට නේද? යන ගම කතාවක් නම් කිව්වා තමයි ඒ උනාට ඉති. කරන්න බෑ. එහෙමනේ නේද? ඒගොල්ලොත් කිව්වා තමයි. හැබැයි ওই જાති ඒවා අපි මීට කලිනුත් අහලා තියෙනවා. විශ්වාසයක්. එහෙමනේ. හැබැයි අවිශ්වාසයෙන් මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේ කරන්න නම් පූර්ණ වශයෙන් මම කියන අදම නෙවෙයි අපි කතා බහ කරමින් අපි දිහා බලමින් අපි අධ්‍යයනය කරමින් හැබැයි පූර්ණ වශයෙන් අපි විශ්වාස කරන්න ඕනේ. එහෙම විශ්වාස කරොත් විතරයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්කම තිබෙන්නේ. බාගෙට මඩේ සෙලවෙන ඉන්නක් වගේ අඩඩ්ඩාවට නේද පොඩි නිකන් ඒ උනාට ඉතින් එහෙම බෑ. මේ වැඩේ කරනවා නම් අපි එක පයින් එක තැනකට එන්න ඕන. මොකද්ද? අපි අදිෂ්ඨානයේ විශ්වාසයෙන් ඔව් මේක තමයි තිබෙන පාර. මේ පාර ජයග්‍රහණය කළ යුතුයි. ඒ සඳහා අපි පොරබදන්න ඕන එකතු වෙන්න ඕන කියලා ස්ථිර අදිෂ්ඨානයකට එන්න ඕන. එහෙමනේ. එහෙම නැතුව බාගෙට සෙලවි හෙල්ලෙන දතක් වගේ බාගෙට ඒක තියාගෙන මේ වැඩේ කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් ඒවා යම් ප්‍රමාණයකට විසඳා ගැනීමෙන් ඒවා පිළිබඳ යම් අවබෝධයක් හදා ගැනීමෙන් තමයි අපිට ඒක කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා මම මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කාලයක් සාකච්ඡා කරනවා. අපේ වෙලාව දැන් 6:40යි. අපි කීයට ඉවර කරමුද? කීයට? කොහොමද? කීයටද? 8 වැඩිද? 7:00 ද 7:00 හොඳයි. එහෙනම් අපිට දැන් තියෙනවා 7:40යි සමය 6:40යි 7:00 විනාඩි 50ක් තියෙනවා. මේ විනාඩි 50ෙදී අපි උපරිම උත්සාහ කරමු ඕගොල්ලන්ට ගැටලු යෝජනා විවේචන ඕන එකක් අහන්න කියන්න. නේද? චුට්ටක් අහනකොට ටිකක් කෙටියෙන් ඇහුවොත් හොඳයි. මමත් උත්සාහ කරන්නම් අපිට වැඩිපුර පැහැදිලි කරන අය නේද? ටිකක් උත්සාහ කරන්න කෙටියෙන් උත්තර දෙන්න. එතකොට අපිට ටිකක් නේද? යම් අපැහැදිලි තැන් තියෙනවා නම් ගැටලුකාරී තැන් තියෙනවා නම් අපිට විසඳ ගන්න පුළුවන්කම තියෙවි. මොකද මේ ව්‍යාපාරය අපි කීප දෙනෙක්ගේ පළවෙනි භුක්තියට ගත්ත ව්‍යාපාරයක් නෙවෙයි. මේ ව්‍යාපාරය ඉස්සරහට යන්න පුළුවන්කම දෙන්නේ අපි ඕගොල්ලෝ අතර සංවාදේ, ඕගොල්ලන්ගේ යෝජනා
අපි බාර ගනිමින් ඕගොල්ලෝ අපි එක කණ්ඩායමක් බවට පත් වෙමින් සාමූහික වැඩ කරත් විතර මේ කරන්න පුළුවන්. හැබැයි එහෙම විය හැකි වන්නේ අපි අතර යම් ගැටලු තිබෙනවා නම් අවිශ්වාසයන් තිබෙනවා නම් ඒවා निराකරණය කර ගැනීම මම හිතනවා දැන් ඒකට අවස්ථාවක් තියෙන අපිට විනාඩි 50ක් විතර තියෙනවා නේද? අපි මයික් එකක් යවනවද? නැගිටලා අහනවද මයික් එකක් යවන්න පුළුවන්ද අපිට? නැගිටලා අහන්න පුළුවන් නේද? එහෙම නේද මයික් එක තියෙනවා? නැත් FM මයික් එක නැද්ද? රයිට්. කමක් නැහැ. අහන්නකෝ ඉන්න තැන ඉඳන් නැත්තම් මේ ඉස්සරහට අවිලා හරි කමක් නැහැ. කවුරු හරි ආරම්භයක් දුන්නොත් වැඩේ පටන් ගන්නී. නැද්ද? අපි දන්නවා හැබැයි මෙතන නැතුණාට වෙන තැන් වල නම් ප්‍රශ්න ගොඩයි. තුනක්. ප්‍රශ්න පත්‍රයක් එතකොට. කියන්න බලන්න ප්‍රශ්න තුන. කියන්න. එකයි. දෙකයි. තුනයි. එකෙන් ඉවරයි. දැන් ඉතින් මට ආයේ දීගෙන යන්න තියෙන්නේ. නේද? ඉතින් මම උත්සාහ කරේ එහෙම නෙවෙයි. ඉතින් ඕගොල්ලෝ අහනවා නේද? අපිත් දන්නවා පොදුවේ අහන ප්‍රශ්න කීපයක් තියෙනවා. කොහොමුණත් දැන් ওই වංචාව දූෂණය ගැන ඇත්තටම මම මේක කියන්න හදන්නේ මේ වංචාව දූෂණයට අපි මේ තරම් හැප්පෙන්නේ වෙන මොකවත් නිසා නෙවෙයි. අපේ මේ අර්බුදයේ ප්‍රධාන පංගුවක් වංචාව දූෂණය. ප්‍රධාන පංගුවක්. මොකද අපේ රටට බොහෝ ආයෝජනයන් සහ ව්‍යාපෘති ආවේ මම කලින් කිව්වා වගේම එකක් ඒ රටවල් වල ඕනකමට ආවා. ඒවට අපේ නායකයෝ සල්ලි දීලා ගත්තා. හම්බන් අපේ පෝර්ට් සිටි එක අපේ නායකයන්ට සල්ලි දීලා චීන වමනාව ඉටු කරගන්න. එතකොට එහෙනම් ඒ අල්ලසට හුරු වෙච්ච දේශපාලනයක් තියෙන නිසා තමයි ඒක කෙරෙන්නේ. අදානි සමාගම නේද? අල්ලස් දීලා ඒගොල්ලෝ ඒක ගන්න. නැත්තම් ටෙන්ඩර් කඳවලා ගන්න ඕනේ. එහෙම කරන්නේ නැත්තේ. ඒ නිසා අපේ රටේ මේ විනාශයේ විශාල පංගුවක් මොකද්ද? වංචාව හා දූෂණය. ඒ නිසා මේ රට ගොඩනගනවා නම් පළවෙනි එක තමයි මේ වංචාව හා දූෂණය නතර කරන්න ඕන. එක නතර කරු පාලනයක් ඕන. මම මේ කියන්නේ පොලිසිය මහත්තයා නොනිකන් නේද? ඒක හරි අපේ මොකද්ද ලිපිකරු මහත්තයා හාෆ් සීට් කොලයක් අරන් එන එක හරි මොකද්ද මේ ගෝජන සේවා මධ්‍යස්ථානයේ මුරකරු උදුළු තලයක් අරන් යන එක නෙවෙයි. ප්‍රශ්නේ මොකද්ද? රටක පාලකයා සහ පාලක කණ්ඩායම හුරු වුණාම මොනවා වෙයිද? රටක පාලකයා සහ පාලක කණ්ඩායම හුරු වුණාම ඒ රට ඉවරයි. එහෙනම් අපි ඕගලන්ට පළමු සහතිකය දෙනවා. අපි ගොඩ නගනවා මේ රටේ වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය. ඇයි? මම මේ දේශපාලනේ දීර්ඝ කාලයක් අපි පාසල් අවදී ඇවිල්ලා අවුරුදු දැන් 32ක් 33ක් විතර මේ දේශපාලනේ. කුමක් වෙන්නේ? පාර්ලිමේන්තුව අවුරුදු 22ක් මොකක් වෙන්නේ? අපිට මට හෝ අපේ කිසිවෙකුට පෞද්ගලික යමක් උපයා ගැනීම අපේක්ෂාවක් හෝ අරමුණක් අපිට නැහැ. අපිට තියෙන පොදු අරමුණ මේ රටත් මේ රටේ පුරවැසියන්ටත් මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කළ යුතු කියන අවංක උවමනාව මටත් තිබෙනවා අපේ ව්‍යාපාරයටත් තිබෙනවා. එහෙනම් දූෂණයට ඉඩක් ලැබෙන්නේ නැහැ. දෙක දූෂණය කරන ලද කණ්ඩායම් වලට දැන් හිමත් තියෙන ප්‍රශ්න. රයිට් අපි හොරකම් කරන්නේ නැකත්. හැබැයි හොරකම් කරපුවා තියෙනවා. හොරකම් කරපු ධනයක් තියෙනවා. හොරකම් කරපු කණ්ඩායමක් ඉන්නවා. අනිවාර්යයෙන් මේ ධනය ආපහු ගන්නවා. හොරකම් කරපු කණ්ඩායමට දඬුවම් දෙනවා. සැකයක් තියගන්න. හරිද? ඔයාලා මතක නම් පහුගියදා පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් නැගිටලා කිව්වා වංචා දූෂණයන්ට බලය දඬුවම් දීමේ බලයක් මට තියෙනවා කියලා. තිබුණා කියලා. මම නැගිටලා කිව්වා එහෙම බලයක් තිබ්බනම් ඔය ඉස්සරහ පේලිය කවුරුත් නැහැ කිව්වා. හරි. ඒ කියන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මම දූෂිතෙක් නම් මට ඒක කියන්න බෑ. මම පහුවද ඇතුළේ. ඒ කියන්න පුළුවන් දූෂිතෙක් නොවන
දූෂිත ව්‍යාපාරයක් නොවන කණ්ඩායමකට විතරයි. මීයේ පෙරේද මම දැක්කා ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තුවේ නැගිටලා කියනවා ජොන්සන් පනාන්දු රඹුක්කන ඉඳන් ගලගෙදර දක්වා හයිවේ එකේදී හොරකම් කරා කියලා. ජොන්සන් කියනවා ඇයි මං විතරක්? ඔයා මීරිගම ඉඳන් කුරුණෑගල කෑල්ලේදී ගැහුවා කියනවා. බැලන්ස්. ඒ නිසා මොකද්ද කියනවා? අපි ඒව ගැන හොයන්නේ එහෙමත් කිව්ව ජොන්සන්. නේද? අපි ගාව තොරතුරු තියෙන අපි නඩු දාන්නේ. ඇයි? අපි ඕගොල්ලන්ට දාන්නේ. ඕගොල්ලෝ අපිට දාන්නේ ඒ හින්දා. මේ සමගිය සහමදානෙ. ඒ අතර කිසි බෙදීමක් නැහැ. ඒ නිසා මේ දඬුවම දිය හැකි වන්නේ දූෂණය නොකරන ලද දේශපාලන ව්‍යාපාරයකට විතරයි. අපේ රට දඬුවම් දීම සඳහා නීති ඇති. එකක් තියෙනවා මුදල් විසුද්ධිකරණ පනත මනි ලොන්ඩරින් ඇක්ට් එක. මුදල් විසුද්ධිකරණ පනත අනුව අපේ රටේ ඕනෑම පුරවැසියෙක් Taman උපයාගත්තු දේපල උපයාගත්තු ආකාරය පෙන්වන්න බැරි නම් ඒවා කළු ධනය පවර ගන්න පුළුවන්. ඕනෑම දේපලක් ඕනෑම පුරවැසියෙක් උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ ධනය කළු දේපල කියලා පවර ගන්න පුළුවන්. ඒක තමයි බලවත්ම නීතිය මනි ලොන්ඩරින් ඇක්ට් එක මුදල් විසුද්ධිකරණ පනත. දෙක පොදු දේපල පනත. පොදු දේපල පනත කියලා කියන්නේ මහජනයාගේ දේපල වලට ධනෙ මොනවා හරි දේපල වලට රුපියල් 25000කට වඩා වැඩියෙන් අලාභහානි කරොත් අප නැහැ. බේල් නේ දෙන්නේ. දැන් ඔය පහුගියදා අර KDU පනතට විරුද්ධව පාර්ලිමේන්තු ඉස්සර උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණයේදී උද්ඝෝෂකරුවන් පඹයක් හදාගෙන ඇවිල්ලා පිච්චුවා. පොලිසිය නඩුවක් දැම්මා. මොකද නඩුව? පඹයා පිච්චීමේ හේතු කොටගෙන පාරට සිදු වූ හානිය 75000යි. 25000ට වඩා වැඩි අප දුන්නේ අවුරුදු මාස 7ක්. මොකටද මේ? පඹයේ පාරේ පුච්චලා පාර පොදු දේපලක් හානිය 25000ට වඩා වැඩි අප දුන්නේ මාස 7ක්. ඒ පනත අනුව මේගොල්ලන්ට ආත්ම 7ක් බේල් දෙන්න බෑ. නිකන් ගත්තොත් හරිද? එහෙනම් නීතිය ඊළඟ තියෙන මොකද්ද? අල්ලස්සෝ දූෂණ කොමිසම සභා පනත. නිසා නීතියේ කිසි අඩුවක් නැහැ. නීතිය බලවත්. දෙක පරීක්ෂණ ආයතන තිබෙනවා. මේ පරීක්ෂණ ආයතන ගැන කිසි කෙනෙක් කම්පා වෙන්න එපා. ඔය දූෂණයෙන් ලක් වෙලා තිබෙන 10%ටත් වඩා අඩු පිරිසක්. තමන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගෙන තමන්ගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම සඳහා කැක්කුමක් වුවමනාවක් වෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් තිබෙනවා. අපේ රටේ නම ගිය ඕනෑම අපරාධයක් අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හොයාගන්න පුළුවන්. අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හොයාගන්න බැරි වෙච්ච සියලු අපරාධ දේශපාලන අපරාධ. නේද? චමුදිතක සිද්ධියදී මම කියන්නේ ඒක. කැමරා 22ක දර්ශන තිබෙනවනම් ආපු දර්ශන තිබෙනවනම් කාර් එක ආපු මොකද වෑන් එක ආපු මාවත තිබෙනවනම් ඒක දිහා බලපුවම කොතනක හරි CCTV එක ඕකේ අංකේ තියෙනවා. හරි සරලයි දවසයි. හැබැයි හොයාගන්න බැරි වුණොත් මොකද? අනිවාර්යෙන් රජයේ රැකවරණ සහිත ප්‍රහාරයක්. එනිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව අදක්ෂ නැහැ දක්ෂයි. නේද? ඕනෑම එකක් විසඳන්න බැරි වෙලා තියෙන දේශපාලන මැදිහත් වීම සහිත සිදුවීම් විතරයි. ඒ නිසා එය පිරිසුදු කරලා මේ පරීක්ෂණ ආයතන ඉස්සරහට ගෙන යන්න පුළුවන්. අපේ අධිකරණ පද්ධතිය කරේ සැකයක් නිර්මාණය වෙලා තිබෙනවා. හැබැයි බොහෝ විනිසුරුවන් සහ බොහෝ අධිකරණයේ ක්‍රියාකාරීන් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරනවා. මේ සියලු යාන්ත්‍රණ හොඳින් මෙහෙවුවොත් දූෂිතයන් දඬුවම් ලබා දෙන්න පුළුවන්. නීතිය අනුව වංචාවේ යෙදෙන ලද දීපල පවර ගන්න පුළුවන්. ඒ පිළිබඳ කිසි සැකයක් තියාගන්න එපා ඒ වැඩේ කරමු. ඒ නිසා තමයි දූෂිත ගොඩක් කලබල වෙලා තියෙන්නේ. පහුගිය දවස්වල දැක්කනේ අපරාධකාරී දූෂිත ගොඩාක් කලබල වෙනවා. කලබල වෙන්න ඕන ඒගොල්ලෝ. ඒගොල්ලෝ කලබල වෙන්න ඕන. ඇයි? මෙතෙක් ගොඩ නැගුණු හැම ආණ්ඩුවක්ම දූෂිතයන් අපරාධකරුවන් ආරක්ෂා කරන ආණ්ඩුවක්. අපි හදන්න යෝජනා කරන්නේ දූෂණය නතර කරන අපරාධ නතර කරන දූෂිතයන්ට අපරාධකරුවන්ට දඬුවම් දෙන ආණ්ඩුව. දූෂිතය අපරාධකරුව ගොඩක් කලබල වෙලා තියෙනවා. නේද? එක එක. දෙවෙනි ප්‍රශ්නේ අධ්‍යාපනය. ඒක ඉතා වැදගත්. අපි හිතන අපේ රට ගොඩනැගීමේදී ප්‍රධානම දේ තමයි අධ්‍යාපනය. අපි අපේ රට ගැන ආඩම්බර වුණාට අපිට විශාල වාණිජ සම්පත් නැහැ. අපිට තෙල් නැහැ, ගෑස් නැහැ, ගල් අඟුරු නැහැ, රත්තරන් නිදි නැහැ, තුත්තනාය ගන්න නිදි නැහැ, තඹ නිදි නැහැ. ඒවා ලෝකෙ ඉතාමත් වටිනා වාණිජ සම්පත්. අපිට තියෙනවා රත්නපුර ඇලහර ඔක්කොම්පිටිය මැණික් තියෙනවා. අපිට මේ පොළු මුඩේ කණිජ වල නිදියක් තියෙනවා, එපාල පොස්පේට් නිදියක් තියෙනවා,
බෝගහපතල කහටගහපතල මේ රන් සම්පතක් තියෙන පුත්තලෙ මුහුණුගල් නිදියක් තියෙන බලංගොඩ පැත්තේ තුණුගල් නිදියක් තියෙන. ඔය තියෙන එක ඇත්ත. හැබැයි මේ වෙලාවේ වාණිජ වශයෙන් ඉතා වටිනා වාණිජ සම්පත් මොනවද? තෙල්, ගෑස්, ගල් අඟුරු, රත්තරන් නිදි, තුත්තනායකන් නිදි, තඹ නිදි අපිට නෑ. එහෙනම් අපිට තියෙන හොඳම සම්පත මොකද්ද? අපිට තියෙන හොඳම සම්පත මානව සම්පත. අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් වර්ග කිලෝමීටරයක 343ක් ජීවත් වෙනවා. වැඩිම ජනගහනය ඉන්නේ චීනයේ වර්ග කිලෝමීටර ජීවත් වෙන 227යි. ඒ කියන්නේ අපේ ජනගහනත්වය වැඩි. කුඩා භූමියක විශාල ජනගහනයක් ජීවත් වෙනවා. එහෙනම් අපේ වැදගත්ම සම්පත මොකද්ද? මේ මානව සම්පත. මේක තමයි වැදගත්ම සම්පත. මේ ළඟදී අලුත්ම තොරතුරක් ආවා. සෞදි අරාබියා 2021 වසරේ ලෝකේ ප්‍රධාන තෙල් සම්පතක් තියෙන රටක්. ලෝකෙට තෙල් අපනයනය කරලා හොයලා තියෙනවා ඩොලර් බිලියන 113ක්. ලෝකෙට තෙල් විකුණලා සෞදි අරාබියාව හොයලා තියෙනවා ඩොලර් බිලියන 113ක්. හරිද? අපේ රටේ මුළු ජාතික නිෂ්පාදනයම බිලියන 82යි. රටේ වසරක නිෂ්පාදනයේ මුළු නිෂ්පාදනයම ඩොලර් බිලියන 80. දැන් නම් 80ට විතර අඩු වෙලා ඇති. රුපියල් වලින් ගණනය කළා ඩොලර් වලට දාපු තව අඩු වෙනවා. ඩොලර් බිලියන 80යි මුළු රටේම වසරකට ජාතික නිෂ්පාදනය එකතු වෙනවා. හැබැයි සෞදි අරාබියා තෙල් වලින් විතරක් වෙන මොකද්ද? ඩොලර් බිලියන 113ක්. හැබැයි ඒ 2021 ඉන්දියාව IT ශාස්ත්‍රීය මුදුකාංග වෙළඳ පොලේ තොරතුරු තාක්ෂණ වෙළඳ පොලෙන් ඉන්දියාව උපයලා තියෙනවා ඩොලර් බිලියන 133ක්. එහෙනම් අද වටින්නේ මොනවද? අද වටින්නේ තෙල්ද දැනුමද? ඉන්දියාව විකුණලා තියෙන මොකද්ද? නොලෙජ් එක දැනුම. සෞදි අරාබියාව විකුණලා තියෙන්නේ තෙල්. හැබැයි මුළු මනින්ම තෙල් විකුණලා හොයලා තියෙන ඩොලර් බිලියන 113යි. නොලෙජ් එක හරහා හොයාගෙන තියෙන මොකද්ද? ඩොලර් බිලියන 133ක්. අපි හිතනවා අපි වගේ රටකට සම්පත් අඩු, අමුද්‍රව්‍ය අඩු, අපි වගේ රටකට දෙන ප්‍රධාන උපාය මාර්ගය තමයි මේ මානව සම්පත් දියුණු කිරීම. අපි මෑත කාලේ IT ශාස්ත්‍රීයතාවද ලංකාවේ ප්‍රධානම කණ්ඩායමක් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කරමු. අපි සලස්මක් හදලා තිනවා අඩුම තරමේ අවුරුදු කීපයක් ඇතුළත ඩොලර් බිලියන 15ක අපිට ඩොලර් බිලියන 15ක ආර්ථිකයකට අපිට යන්න පුළුවන් කියලා IT හරහා. හැබැයි යන්න නම් අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල පරිවර්තනයක් කරන්න ඕන. අපේ රටේ පාසල් තිබෙනවා 10055ක් 2020 වාර්තාව අනුව. මේ පාසල් 10055න් පාසල් 5121ක දරුවන් ඉන්නේ 200ට වඩා අඩුයි. 200ට වඩා අඩුයි. 2017 වාර්තාවක් තිබෙනවා පාසල් 400 ගන්නකට පළවෙනි පන්තියට එක ළමයෙක්වත් ඉල්ලලා නැහැ. ඉස්කෝල 400ක් විතර තියෙනවා. එක ළමයෙක්වත් පළවෙනි පන්තියට ඉල්ලන්නේ. පාසල් 137කට එක ළමයෙක් ඉල්ලලා තියෙනවා. පාසල් 138කට 2017 හොඳ ටිකක් පැරණි වාර්තාවක්. පාසල් 138කට ඉල්ලලා තියෙන ළමයි දෙන්නයි. පාසල් 36කට ඇප්ලිකේෂන් 96000ක් ඇවිල්ලා. ඉස්කෝල 36කට ඇප්ලිකේෂන් 96000ක් වෙනවා. ඉස්කෝල 400 ගණනකට එකක්වත් ඉන්නේ. ඉස්කෝල 137කට එකයි එන්නේ. ඉස්කෝල 138කට දෙකයි එන්නේ. මොකද්ද ප්‍රශ්නේ? පාසල් අතර විශාල විෂමතාවයක් නිර්මාණය වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් ගිය අවුරුද්දෙන් ඇතුළත වෙලා තියෙන පළවෙනි පන්තියේ 3,19,000ක් සාමාන්‍යයෙන් ඊට පෙර 2018 17 කාලය ඇතුළත වෙනවා 3,30,000ක් පළවෙනි පන්තියට ඇතුළත වෙනවා. මේ 3,30,000න් සාමාන්‍ය පෙළ විභාග ලියන්න කලින් ළමයි 30,000ක් පාසල් හැර යනවා 9%. පළවෙනි පන්ති ඉඳන් 10 විභාගෙ දක්වා සෑම වසරකම ළමයි 30,000ක් පාසල හැර යනවා. කවුරු හෝ දරුවෙක් එක්ක පළවෙනි පන්තියෙන් එක්ක දෙවෙනි පන්තියෙන් එක්ක තුන්වෙනි පන්තියෙන් ළමයි 30,000ක් පාසල හැර යනවා. මේක අපේ රටේ අධ්‍යාපනයේ තිබෙන ප්‍රධාන ගැටලුව. 2018 වසරේ රිමාන්ඩ් වෙලා තියෙන සිරකරුවන් 99400ක්. මේ 99400න් 83400ක් 84ක් සාමාන්‍ය පෙළට යටි. නේ 8 පන්තියට යටි. ඒකට අපේ රටේ රිමාන්ඩ් වෙන අයගෙන් 84%ක්ම සාමාන්‍ය පෙළ 8 පන්තියට යටින් ඉගෙන ගත්තු අය. එහෙනම් මොකද වෙලා තිබෙන්නේ? අපරාධය අධ්‍යාපනය අතර සම්බන්ධිකුත් තියෙනවා.
අපේ රටේ මාරාන්තික ලෙස මත්ද්‍රව්‍යයට හැබ්බැව්වන්ගේ 75ක් සාමාන්‍ය පෙළට යටි 10 විභාගෙ ලියලා නැහැ. එහෙනම් අධ්‍යාපනයයි මත්ද්‍රව්‍ය අතර සම්බන්ධයක් තිබෙනවා. අපේ රටේ දුප්පත් අයගේ රේඛාව බැලුවොත් අපි දුප්පත් ජනගහනයේ රේඛාව බැලුවොත් දුප්පත් රේඛාව හා සමානයි නූගත් රේඛාව. ඒ කියන්නේ අධ්‍යාපනයෙන් ඉහළ ගිහිල්ලා නැත්නම් දුප්පත් භාවය නූගත් භාවයයි දුප්පත් භාවය අතර සම්බන්ධයක් තියෙනවා. මේ ඔක්කොම කල්පනා කරලා බැලුවොත් අපේ රට ගොඩනැගීමේ වැදගත්ම මාවත මොකක්ද? අපේ රට ගොඩනැගීමේ වැදගත්ම මාවත තමයි අධ්‍යාපනය. හැබැයි මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? මම ඔයගලන්ට වාර්තාවක් පෙන්වන්නම්. පහුගිය ඒ කියන්නේ මේ 2018 මේ ආසන්න කලාපයේ රටවල් අධ්‍යාපනය සඳහා වෙන් කළ ලද මුදල් ප්‍රතිශතය පාකිස්තානයේ අධ්‍යාපනය සඳහා වෙන් කළ තිබුණ 2.9ක්, ඉන්දුනීසියාව 3ක්, තායිලන්ත 3.1ක්, ඉන්දියා 3.5ක්, චීනය 3.5ක්, මාලදිවයින 3.9ක්, වියට්නාමය 4.2ක්, නේපාලය 4.4ක්, මැලේසියාව 4.5ක්, භූතානය 6.9ක්. සාමාන්‍ය ගත්තොත් දකුණු ආසියාවේ රටවල් අධ්‍යාපනය සඳහා වෙන් කළ තියෙන දළ ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයකට 3.2ක්. ලෝක මට්ටමින් බැලුවොත් අධ්‍යාපනය සඳහා වෙන් කළ තියෙන දළ ජාතික නිෂ්පාදිතයෙන් 4.3ක්. හැබැයි ලංකාවේ කීයද? ලංකාවේ 2.1යි. මේ කලාපෙන් අධ්‍යාපනය සඳහා අඩුම මුදල් වියදම් කරන ලංකාව බවට පත් වෙලා තිබෙනවා. දැන් මෙතනයි ප්‍රශ්නේ තිබෙන්නේ. එනිසා අපි අධ්‍යාපනය අපේ ආර්ථිකයේ අපේ සමාජයේ යහපත් භාවයේ ප්‍රධානම සාධකය මොකද්ද? අධ්‍යාපනය. ඒ නිසා අපේ රටේ අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් අපිට අවශ්‍යයි. පළවෙනි එක මොකද්ද? පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා 3,30,000. මේ 3,30,000න් කිසි දරුවෙක් අතරමැදින් පාසල අත්තර යන්න බෑ. ඒ වගේ බාර ගන්න ඕන ආණ්ඩුව. ළමයි 30,000 පාසල හැර යනවා. ග්‍රාම සේවක කොට්ටාස තියෙන 14,000 15,000 කිලිද? ග්‍රාම සේවක කොට්ටාසෙන් ළමයි දෙන්නේ කවුරුද්දට පාසල හැර යනවා. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුරවලා නිලධාරීන් ඉන්නවා. අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සමහර නිලධාරීන්ට කියලා තියෙන්නේ බදාද විතරක් ඇවිල්ලා අස්සම් කරලා යන්න ඉඩ නැහැ කියලා. ඉතින් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරීන් 4-5 දෙනෙක් පත් කරන්න ඕන. දින 3ක් එක දිගට දරුවේ පාසල් එන්නේ නැත්නම් ඒ නිලධාරියට දැනුම් දෙන්න ඕන. ඒ නිලධාරියා මොකද කරන්න ඕන? ගෙදර ගිහලා බලන්න ඕන. මොකද ප්‍රශ්නය? ඒ දරුවා කොහොම හරි පාසලට ගෙනියන්න ඕන. ඒ නිසා කිසි දරුවෙක් අතරමැදින් අධ්‍යාපනය අත්තර යන්න බෑ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි අපේ රට මේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් අවශ්‍ය. මේක බරක් දරුවන්ට. දරුවන්ට නෙවෙයි දෙමව්පියන්ට බර. මොකද වෙලා තියෙන්නේ? අපිට උගන්වන්න අපේ අම්මලා තාත්තලා මහන්සි වෙනවා. නේද? ඒතර අපේ අම්මලා තාත්තලාට ජීවිතයක් නැහැ. සියල්ල මොකද්ද අපිට උගන්වන්නේ. ඊට පස්සේ දරුවෝ ඉගෙනගෙන ඉවර වෙලා ආයේ එයාගේ දරුවන්ට උගන්වන්න මහන්සි වෙනවා. පාන්දර නැගිටිනවා, ඉස්කෝලේ මුර කරන්න යනවා, දරුවෝ ගෙනියන්න යනවා නේද? කන්නේ නැහැ, හරියට බොන්නේ නැහැ. සමහර අම්මලා මන් දන්නවා රස්සාවෙන් අයින් වෙනවා. ඇයි දරුවට උගන්වන්න? ආයේ ඒ දරුවෝ උගන්වගෙන ආයේ ඒගොල්ලන්ගේ දරුවන්ට උගන්වනවා. උත්තරේ කරන પરම්පරාව. නේද? මම කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 25ක් 28ක් විතර ඉගෙන ගන්න. එච්චර ඉගෙන ගන්න ඕන අඩුම තරම 200ක්වත් ජීවත් වෙන්න ඕනේ. අඩුම තරමේ 75ක් ජීවත් වෙන්න 28ක් ඉගෙන ගන්න. අපි ඔක්කොම මේ පොර බදන්නේ අධ්‍යාපනයේට. මේක වැරදි. ඒ නිසා අපි මේ අධ්‍යාපනයේ කාලය අඩු කරනවා. සාමාන්‍යයෙන් ගත්තොත් උසස් පෙළ දරුවෙක් ලියලා නේද අගෝස්තු විභාගෙ ලිව්වොත් දෙසැම්බර් නේ නත්තල් පහුවෙලා තමයි ප්‍රතිඵල එන්නේ. මාස 4ක් යනවා. ප්‍රතිඵල ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ගන්න අවුරුදු එකමාරක් යනවා. හැබැයි ලෝකෙම ලියන ලන්ඩන් ඒ ලෙවල් සති දෙකකින් ප්‍රතිඵල එනවා. ලෝකෙම ලියන ලන්ඩන් ඒ සති දෙකකින් ප්‍රතිඵල එනවා. අපි මාස 4-5ක් ගන්න ප්‍රතිඵල දෙන්නේ. අවුරුදු එකමාරක් ගන්න විශ්වවිද්‍යාලයට තෝරගන්න. උසස් පෙළ ලියපු දරුවෙක් අවුරුදු 2කට ආසන්න කාලයක් ගෙදර ඉන්න. මේ කාලේ කෙටි කරන්න ඕන. අලුත් තාක්ෂණය තිබෙනවා. අලුත් කාර්යක්ෂමතාවයෙන් මේ කෙටි කරන්න පුළුවන්. ඒ නිසා කෙටි කාලයක් ඇතුළත නිපුණතාවයක් හැකියාව අවශ්‍යයි දරුවෙක් එළියට එන්න ඕන. සිංගප්පූරුව ගත්තොත් පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගේ 58ක් උපාධිධාරී. 20ක් වෘත්තීය පිළිබඳ ඩිප්ලෝමාධාරී. ලංකාවේ පළවෙනි පන්තියට 3,30,000ක් ඇතුළත් වුණාම විශ්වවිද්‍යාලයට ගන්න ගිය අවුරුද්දේ තමයි වැඩිම ගත්තේ 38,000යි. ඒකට 11%යි. සිංගප්පූරුවේ 58යි.
මොකද වෙලා තිබෙන්නේ? ඒ නිසාද අපේ රටේ අධ්‍යාපනය හැදිලා තිබෙන්නේ දරුවන්ට ඉස්සරහට යන්න නෙවෙයි අධ්‍යාපනයෙන් පළවා හරින්න. වටන්න. ඉස්සරහට ගෙනියන්නේ නැහැ වට්ටන වයින් කරනවා. 10 විභාගෙන් අයින් කරන A level වල අයින් කර නේද? විශාල නික අධිවේගී මාර්ගයක වගේ 3,30,000 දරුවෝ ඇතුල් වෙනවා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනයට යන ඇකිල්ල දෙවටත් දිගේ විශ්වවිද්‍යාලය යනවා. මහා පාර කාපු දරුවෝ. ඒ නිසා මේ කිසිදු දරුවෙක් අධ්‍යාපන හැකියාවක් හෝ වෘත්තීමේ නිපුණතාවකින් තොරව එළියට එන්න දෙන්නේ නැහැ. ඒ වගකීම ආණ්ඩුව බාර ගන්න. මොකද මේක තමයි අපේ රට ගොඩනැගීමේ මාවත. ඊළඟ විශේෂයෙන්ම අපි හිතන අපේ රටේ තොරතුරු තාක්ෂණය IT ඒ ශාස්ත්‍රය වර්ධනය කරන්න ඕන. ඒකට ඉතාමත් හොඳ විභවයක් තියෙනවා. ඉතාමත් හොඳ ඉඩක් තිබෙනවා. ඒකට විශාල වියදමක් දරන්න නැහැ. මෙඩිකල් ෆැකල්ටි එකක් දාන තරම්, ඉංජිනේරින් ෆැකල්ටි එකක් දාන තරම් වියදමක් යන්නේ නැහැ. ඒ නිසා ඒ ශාස්ත්‍රය අපි පරිවර්තන ලක් කරොත් අපේ රට ලෝකේ ඉහළින් ඉන්න අධ්‍යාපන සහිත රටක් බවට පත් කරනවා. පත් කරන විතරක් නෙවෙයි. ලෝකේ වෙළඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් ලෝකේ භාණ්ඩ වෙළඳපොළ තියෙනවා. ලෝකේ ශ්‍රම වෙළඳපොළක් තියෙනවා. අපි පිළිගන්නවා. ඉතින් ලෝකේ අපි අත්පත් කරන් තියෙන මොකද්ද ශ්‍රම වෙළඳපොළ? අද ලෝකේ දියුණුතම ශ්‍රම වෙළඳපොළ අත්පත් කරන් තියෙන්නේ චීනේ, ඉන්දියාව සමාවෙන්න. ඉන්දියාව අද Google එකේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දියානුයි. අද Facebook, Google, virtual ඔයවැනි ආයතන ගණනාවක කළමනාකරුවන්, ඉංජිනේරුවන් විශාල ප්‍රමාණයක් ඉන්න ඉන්දියාව. ඉන්දියාව තමගේ මානව සම්පත් දියුණු කරලා ලෝකේ දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගත්තා. අපි අත්පත් කරගත්තේ ගෘහ සේවිකා, කාපෙන්ටර්, පාරාතු ගාන කෙනා, තනකොළ අල්ලන කෙනා, හුණු පිරියම් කරන කෙනා. ඔක තමයි අපේ රස්සාව. ගිය අවුරුද්දේ අඩුයි රස්සාවලට ගිලා තියෙන 2020 මග වාර්තාවක් තිබෙනවා. විදේශ රැකියාව සඳහා ගිලා තියෙන 54000. සාමාන්‍ය 2 ලක්ෂයක් විතර යනවා. 2020 ගිලා තියෙන 54000යි. මේ 54000න් 2900යි වෘත්තීමය රැකියාවන් සඳහා ගිලා තිබෙනවා. ඒ කියන්නේ 5%යි. ලක්ෂයක් ගියොත් 5000යි වෘත්තීමය රැකියාව. 95000ක් පුහුණු, නුපුහුණු, අර්ධ පුහුණු. ගෘහ සේවිකා, නැත්නම් රියදුරු, එහෙම නැත්නම් නේද? මේසන් බාස්ල, ඉලෙක්ට්‍රීෂියන් මේ වගේ කුඩා රැකියාවන් සඳහා තමයි යන්නේ. ඒ නිසා ලෝකයේ දියුණු ශ්‍රම වෙළඳපොළ පංගුවක් අත්පත් කරගන්න නම් 2030 ශ්‍රමිකයා ලෝකයේ 2030 ඉල්ලන්නේ මොන වගේ මිනිහෙක්ද? මොන වගේ දැනුම තියෙන මිනිහෙක්ද? ඒ මිනිහ දැන් අපි හදන්න ඕන. ඒ නිසා අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් අත්පත් කරගෙන ඉඳ තමයි අපේ ප්‍රධාන උපාය මාර්ගය. අද අපේ රටේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනඥ විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉතාමත් ශක්තිමත් අධ්‍යාපන වැඩපිළිවෙලක් හදලා දීලා තිබෙනවා. මේ රට ගොඩනැගීමේ දිශාවට යන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපනය නේද? 1ද 2ද 3ද ඔක්කොම අධ්‍යාපනය. අධ්‍යාපනය තමයි අපේ රට ගොඩෙන්න තියෙන එකම මාවත. ඒ නිසා ඔබ කිව් පරිදි ඒ පිළිබඳව සැලකිලි ලක් කරනවා. තව තියෙනවද අපි තියෙන්නේ? ඔව්. මට වතුර එක දෙන්න. ඒක වැදගත්. එක රටක් එක නීතිය. ඔයක ගොඩනැගුණේ විශේෂම ගත්තොත් අපි දන්නා විවිධ ආගම් සහ සංස්කෘතීන් පදනම්ම සාම්ප්‍රදායික නීතින් තිබෙනවා. සාම්ප්‍රදායික නීතින් තිබෙනවා යම් ආගම් සහ සංස්කෘතීන් පදනම්. හැබැයි අපි කවුරුත් යට පොදු නීති තිබෙනවා. පොදු නීති. අපරාධ නීතිය අපි කාටත් යට. මුදල් විසුද්ධිකරණ පනත කාටත් යට. නේද? අපරාධ පනත ඔක්කොම යට. ඒ නිසා පළමු කොටම අපිට මේ එක රටක් එක නීතියක් කියන එකේදී අපි හැම දෙනාටම බලපාන පොදු නීති කිසිදු ભેදකින් තොරව හැම කෙනාටම ක්‍රියාත්මක විය යුතුයි. ඔකනේ එක පොදු නීති. තියෙනවනේ එහෙමනේ. ඒ කියන්නේ අපරාධ පනත ආගම නිසා යට වෙන්නේ නැහැ. ජාති නිසා යට වෙන්නේ නැහැ. නේද? ට්‍රැෆික් පනත, නේද? මෝටර ආඥා පනත ධනය බලය නිසා යට වෙන්න විදිහක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාම අපි කරන්නේ අපි ඔක්කොටම බලපාන පොදු නීති හැම කෙනාටම ක්‍රියාත්මක කරනවා. අද අපේ රටේ නීති කියන්නේ මොකද්ද? ධනවත් බලවත් අයට එක නීතියක්, දුප්පත් දුබල අයට එක නීතියක්. ඒ නිසා අද රටේ මතයක් ගොඩනැගිලා තිබෙනවා මොකද්ද? රටේ සාධාරණ මතයක් ගොඩනැගිලා තිබෙනවා. අධිකරණ කෙරෙහි විශ්වාසය මුළුමනින්ම බිඳ වැටලා තිබෙනවා. නඩුව කාගේද කියලා අහපුවාම අපිට කියන්න පුළුවන් තීන්දුව මොකද්ද කියලා. ඉවරයි. ඉතින් අධිකරණ පද්ධතියක් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ කරුණ මොකද්ද කියන එක මත නෙවෙයි. මීට කලින් මට මතකයි මම මාතර අපේ මේ NPP සමුළුව තිබ්බා. ඒ සමුළුව වෙලාවේදී දවස් 3-4කට කලින් පස්සේ තමයි බැසිල්ගේ නඩුව තියෙන්නේ. මම හරියට වේදිකාවේ කිව්වා නඩුව බැසිල්ගේ තීන්දුව නිදොස් කොට නිදහස්. ඒ කියන්නේ මොකද්ද මේ වෙලාවේ? පුරවැසියන් තුල සාධාරණ සැකයක් අද මතුවලා තිබෙනවා මොකද්ද? නඩුව කාගේද කියන එක මත තීන්දුව මොකද්ද කියලා ලියවෙනවා.
එනිසා එකෙන් කියන අධිකරණ පද්ධතිය කරේ තිබෙන විශ්වාසය බිඳ වැටෙනවා. අධිකරණ පද්ධතිය කරේ තිබෙන විශ්වාසය බිඳ වැටුනොත් රටකට ඉස්සරහට යන්න බෑ. කියන්නේ අපි හැම දෙනාටම ඒ රජේන්ද පුරවැසියන් අතරද මොකක් හරි ගැටුමකදී අපි හැමදෙනාම විශ්වාස කරන තැන මොකද්ද? අධිකරණය. ඒක අධිකරණය කරේ විශ්වාසය බිඳ වැටුනොත් මොකද වෙන්නේ? පුරවැසියන් මහමග ගහ ගන්න පටන් ගනී. මහමග මරා ගන්න පටන් ගනී. තම තමන් නීතිය අධිකරණ පද්ධතිය කරේ විශ්වාස බිඳ වැටුනම මුළු සමාජයක් කඩා වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා අධිකරණ පද්ධතියේ විශ්වාසය තහවුරු කිරීම අතිශය වැදගත්. ඊළඟ වැදගත් එකක් තියෙනවා. මොකද්ද? එක් එක් සමාජ කණ්ඩායම් වලට තමන්ගේ ආගම තමන්ගේ සංස්කෘතිය මත ගොඩනැගිච්ච නීති තිබෙනවා. ඔකට දැන් ওই ප්‍රධාන තුඩු දීලා තිබෙන්නේ. ඒ නීතිවල වෙනස් වීමකට භාජනය විය යුතු වන්නේ ඒ සමාජ කණ්ඩායම් එක්ක ඇති කර ගන්න ලද පුළුල් සංවාදයකින්. එමෙත උඩින් ගිහිල්ලා ඒව ගලවන එක නෙවෙයි. ඒ සමාජ කණ්ඩායම් එක, ඒ ප්‍රජානායකයන් එක්ක, ඒ ආගමික සංස්ථාන් එක්ක අපි විශාල සංවාදයක් කිරීමකින් තමයි එවැනි නීති අපි වෙනස් කළ යුතු වන්නේ. එසේ නැතුව ඒ නීති උදුරලා ඉවත් කිරීම තවත් සමාජ ගැටුමක් නිර්මාණය වීමට හේතු සාධක වෙනවා. ඒ නිසා අපි ඕක තමයි පොදු නීති පිළිබඳවත් විශේෂ නීති පිළිබඳවත් අපේ ස්ථාවරය. ඒ ලියලවන්න. නේද? මට ටික පේනවා අඩුයි මේ. රයිට්. එකක් අහන්නේ රෝණ විජේර සහෝදරගේ පුතා ගැන මොකද්ද කියලා. ඉතින් ඔහු තරුණයෙක්. ඔහුට ස්වාධීන අයිතියක් තිබෙනවා. ඒ අයිතිය අනුව යම් දේශපාලන සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙමින් තිබෙනවා. ඉතින් මම හිතන්නේ ඒකට අපි බාධා කරන්න ඕනෙත් නෑ. ඒක අපි නේද? මම නම් ස්තුතිවන්ත වෙනවා. අපි තාමත් ආදරින් බලාගෙන ඉන්න මොකද්ද? ඔහු යම් දේශපාලන දර්ශනයක් එක්ක ඉස්සරහට එනවා නම් අපි කැමතියි. නේද? එසේ නැතුව මම හිතන්නේ ඒකේ වෙන විශේෂ දෙයක් නෑ. ඊළඟ අහනවා දැනට ගහපු ගිවිසුම් වලට මොකද කරන්න කියලා. ආපු හැටි කැන්සල් කරනවා. කරන්න බෑ. ඒකත් මං කියන්නේ. අපි යථාර්ථයට යන්න ඕන දැන්. ඒක තමයි මම කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා හම්බන්තොට වරාය පවරා ගන්නවා කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා. හැබැයි පවරා ගන්න බැරි වෙන්නේ මොකද්ද? එක අතකින් කියනවා වරාය දීපන් කියලා. අනිත් පැත්තෙන් කියනවා අනේ පින් සිදුවන්න මහත්යෝ කීයක් හරි දෙන්න පරිප්පු ගේන්න කියනවා. දෙක එකට කරන්න බෑනේ. මේ ළඟදී කෙරවල පිටිය බලාගාරයේ පවර් එකටත් මම දැක්කා සජිත් ප්‍රේමදාස කියලා තියෙනවා. එතුමගේ ආණ්ඩුවක් යටතේ කෙරවල පිටිය බලාගාරයේ පවර ගන්නවා කියලා. ආර්ථිකයේ බිඳ වට්ටවා අපිට ඒව කරන්න බෑ. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕන මොකක්ද? ඉස්සල්ලාම අපිට කරන්න තිබෙන්නේ නේද? අපි ආර්ථිකයේ ශක්තිමත් වෙලා වගේ තමයි අපිට ඒව පිළිබඳ සමාලෝචනය කරන්න වෙන්නේ. ඒ නිසා අපේ පළමු ප්‍රයත්න බවට පත් වෙන්නේ රටේ ස්වාධීන ජාතික ආර්ථිකයක් ශක්තිමත් ලෙස ගොඩනැගීම. ගොඩනගලා අහිතකර ගිවිසුම් ගැන කතා කරන හම්බන්තොට වරාය. දැන් අවුරුදු 5ක් විතර වෙනවා හම්බන්තොට වරාය මේ චීන සමාගමක් අරගෙන. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. එක ගලක් තිබ්බේ නෑ අවුරුදු 5ට. එක බදාම පොතකින් වැඩක් කරලා නෑ අවුරුදු 5ට. හරිද? නිකන් ගත්තොත් අර සාමාන්‍යයෙන් සල්ලි තියන අය නේද පුත්තලමින් පොල් වත්තක් අරන් දානවා. එයා අරන් දාලා තියෙනවා. යන්නෙත් නෑ බලන්න. ඒ වගේ තමයි හම්බන්තොට වරාය. චීනෙට ඒගොල්ලන්ගේ භූදේශපාලනයක් තියෙනවා. ඒගොල්ලෝ වරායවල අරන් දානවා. අපි පොල් වත්ත අරන් දානවා. ඒගොල්ලෝ වරායක් අරන් දාලා තියෙනවා. කිසි දෙයක් කරන්නේ නෑ. ඒ නිසා අපි ආර්ථිකයේ ශක්තිමත් නම් අපි ඒගොල්ලන්ගේ සාකච්ඡා කරන්න ඕන. පවරා ගන්න නෙමෙයි පළමු කොටම. මෙන්න මේ ආර්ථික සංවර්ධන සලස්මට වරාය ගේන්න දැන්. ඒක කරන්න අයිතියක් තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි හිතනවා හම්බන්තොට වරාය අපේ නාවික සේවා මධ්‍යස්ථානයකට වර්ධනය කරන්න ඕන කියලා. මොකද අපේ රට ආසන්නයේ ප්‍රධාන මුහුදු මාර්ග 4ක් තිබෙනවා. ඕස්ට්‍රේලියාව, ඈත පෙරදිග, යුරෝපය සහ ඉන්දියාව. ලෝක වෙළඳාමෙන් 30ක් සිද්ධ වෙන්නේ 3න් 1ක් සිද්ධ වෙන්නේ මේ මුහුදු මාර්ග 4. මේ මුහුදු මාර්ග 4 වසරකට නැව් 36000ක් ගමන් කරනවා. ඒතොර ඒක නිකන් නේද? හයි ලෙවල් පාරේ නුගේගොඩයි නේද? හයි ලෙවල් පාරේ නුගේගොඩ ආසන්නයේ නේද? පර්චස් 10ක් තියෙනවා වගේ වැඩක්. නේද? මොකද කරන්න අපි එහෙනම්? එතන හොඳ සර්විස් සෙන්ටර් එකක් දාන්න ඕන. වාහන යනවා හොඳට. හරිද? එනිසා හොඳ නාවික සේවා මධ්‍යස්ථානයකට අපි හම්බන්තොට වරාය සංවර්ධනය කළ යුතුයි කියලා අපි හිතනවා. එහිදී හොඳ නාවික සෙබළු නේද? නැවක් ගිනි ගත්තොත් බේර ගන්න කණ්ඩායම, එන්ජින් එකක් කඩා වැටුනොත් බේර ගන්න කණ්ඩායම නේද? මෙවැනි විශාල කණ්ඩායමක් තාක්ෂණයෙන් යන්ත්‍රෝපකරණ වලින් පුහුණුවෙන් උසස්තම
නාවික සේවා කණ්ඩායම අපි හදන්න ඕන. ඔය හයිවේ එකක් වේදම් කරන සල්ලි වලින් අපි ඒක කරා නම් අපිට හයිවේ 5ක් හදන ඩොලර් හොයාගන්න තිබ්බා. ඒ නිසා අපි හිතන්නේ ගිවිසුම් අවලංගු කිරීමට පෙර අපි පළවෙනි පියවර අපේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම, දෙවෙනි පියවර අපේ ආර්ථික උපාය මාර්ගයකට අනුව ඒ අරන් තියෙන ඒවා සැලසුම් කිරීම. තුන්වෙනි පියවර තමයි එතනින් එහා කෙරෙන්නේ නැත්නම් පවරා ගැනීම සඳහා කටයුතු කිරීම. ඒක මම හිතන්නේ මම කියන්නේ අද ඇවිල්ලා හෙට ගන්නවා කියලා එක බොරුවක්. ඒ කරන්න බෑ. ඒක කළ යුතු වන්නේ මම කියන්නේ පියවර කීපයකින් පසුව විතරයි ඒ ගිවිසුම් ගැන අපිට කල්පනා කරන්න පුළුවන්කම තිබෙන්නේ. තව චුට්ටක් ඉස්සරහට එමු. ඔව්. මේ වෙලාවේ කවුරුත් බලාගෙන ඉන්නවා. ගොඩක් රටේ නාස්තිය දකින්න තියෙනවනේ. දැන් බාහිර දවස්වල අගලිපිටියේ මේ පාර හොදනවා. අනුරුමා සහෝදරයාම මේ ඉස්සරහට පාර හොදන්න වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපති කරන්නේ අපි මුල් පිකප් එකක් දීලා සම්මාන කරලා බලන්න. ඇයි පාරවල් හේදී? පාරවල් හොදලා බෝඩ් මේ අපේ අයිති අපිට දෙන්න. මේ හඬ බෙර කරනවා. රයිට් මට පැහැදිලි. ඒ කියන්නේ මෙහෙමයි. එතුමා සරලව අහන දේ තමයි අපේ රටේ දේශපාලකයා පොදු පුරවැසියාට වඩා උඩින් ඉන්න වරප්‍රසාදලත් කෙනෙක්. දේශපාලකයා පොදු පුරවැසියාට වඩා උඩින් ඉන්න වරප්‍රසාදලත් කෙනෙක්. ඒ නිසා තමයි පුරවැසියන් හැමදෙනාම දිනපතා ඇඹිලිපිටිය නගරේ මේ පාරේ ඇවිදිනවා. හැබැයි ජනාධිපතිවරයා ආපුවම හොදනවා. ඒකනේ මේ කියන්නේ නේද? මං හිතන්නේ නේද? එතුමා ආවා කියලා මම දන්නේ දැන් තමයි දැනගත්තේ නේ. ඊ ආවා පාර හොදනවා. හොදනවා විතරක් නෙවෙයි. අපි මේ රැස්වීම තියන ලෑස්ති කළා තේ බුද්ධි මණ්ඩපේ නේ. බුද්ධි මණ්ඩපේ. ඒතොර එතුමාගේ ආරක්ෂක නිලධාරීන් එකේ නතර වෙලා ඉන්නවා කියලා ඒක දෙන්නත් බෑ කිව්වා. ඈ? දවස් 3ක් නේද? දෙන්න බෑ කියලා තියෙනවා. ආරක්ෂක නිලධාරීන් නතර වෙලා ඉන්නවා කියලා. ඒතර මේකෙන් ඔක්කොම පෙන්눔 කරන්නේ මොකක්ද? අපේ රටේ මේ දේශපාලකයා වරප්‍රසාදලත් පුරවැසියෙක්. දේශපාලකයා උඩින් ඉන්නවා, පුරවැසියන් යටින් ඉන්නවා. අපි යෝජනා කරන්නේ මොකද්ද? අපි එකිනෙකාට කාර්යභාරයෙන් පැවරී තිබෙන ව්‍යාපාරික මහතුරු ඔබගේ ව්‍යාපාරය කරනවා. දොස්තර මහත්තයා ඔබ වෘත්තීය වේදිකයට ඔබේ රාජකාරිය කරනවා. හාමුදුරන් වහන්සේලා නේද ආගම අනුව පුරවැසියන්ගේ අධ්‍යාත්ම ජීවිතය පෝෂණය කිරීම සඳහා කටයුතු කරනවා. දේශපාලකයෙකුට මම ඒ වැඩේ කරනවා. මොකද වෙලා තිබෙන්නේ? අපි එකිනෙකා පවරාගත්තු කාර්යභාරයක් තියෙනවා. වෛද්‍යවරයා කාර්යභාරය, මේසන් බාසුන්නේ එතුමාගේ කාර්යභාරය, බස් එක රීදුරු එතුමාගේ කාර්යභාරය, නේද? හාමුදුරන් වහන්සේලා උන්වහන්සේලාගේ කාර්යභාරය, වෛද්‍යවරයා ඉංජිනේරුවෝ ඔවුන්ගේ කාර්යභාරය, ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ කාර්යභාරය. නිසා අපි ඔක්කොම කාර්යභාරයක් කරනවා. නේද? එනිසා අපි අතර ගොඩක් වෙනස්කම් නැහැ. අපි එක වැඩේ කරන අය. හැබැයි අපේ රටේ දේශපාලකයා ඒ ඔක්කොට වඩා උඩින් ඉන්නවා. මේකයි මේ වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා අද අපේ රටේ දේශපාලකයන් උඩු මහලේ. ඒ නිසා ඉස්සරලම අපි කරන දේ තමයි මේ රට හදන්න නම් උඩු මහලේ ඉන්න දේශපාලකයා බිමට බස්සනවා. සහතිකයි. ඉස්සරලා මොකද කරන්නේ? ඉස්සරලම දේශපාලකයා මේ නීතියට යටත් කරන්න ඕන. දේශපාලක නීතියට යටත් වෙන්න ඕන. අපේ රටේ මේ දේශපාලක නීතියට යටත් නේ. එක සෑම පුරවැසියෙකුටම සමාන ලෙස නීතිය ක්‍රියාත්මක වෙන දේශපාලක නීතියට යටත් කළ යුතුයි. අපිට කිසි කෙනෙක් අපරාධ කරුවන් නැහැ බේරගන්න. අපිට කිසි වංචනිකෙක් නැහැ බේරගන්න. ඒ වංචනිකයෝ ඉන්න අපරාධ කරුවන් ඉන්නට නීතියට සමාන ක්‍රියාත්මක කරන්න බෑ. ජනාධිපතිවරයාට පුළුවන්. ජනාධිපතිවරයාට තිබුණු නඩු වලින් එතුමා බේරුනේ අධිකරණයෙන් නඩුව අහලා නෙමෙයි. එතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමාගේ නීතිඥ මහතුරු අධිකරණයට ගිහිල්ලා කිව්වා ජනාධිපතිවරයා හැටියට මුක්තිය තියෙනවා. මුක්තිය නිසා නඩු වලින් බේරන්න නඩුව අයින් කරන්න කියලා. එදා නඩු වලින් හොරාද නැද්ද කියලා විභාග කරලා නඩුව විසඳුන්නේ නැහැ. ජනාධිපති වෙනකන් කට්ටි පැන හිටියා. හැම නඩුවක් එනකොට සිංගප්පූරුවට පැන්නා. හැබැයි ජනාධිපතිතුමා ගියේ නැහැ. මේක සැරයක් ගිහලා පහුවදා ඒත් ආවා. මේ ගිය මාසෙට කලින් නේද දෙසැම්බර් මාසේ වගේ ගිහින්. මොකද්ද මේ වෙලා තිබුණේ? ඊට පස්සේ එතුමා ජනාධිපති වුණාට පස්සේ එතුමාගේ අධිකරණයේදී මොකද කරේ? එතුමාගේ නීතිඥ මහතුරු කිව්වා ජනාධිපතිවරයෙකුට නඩුව පවරගෙන යන්න බෑ. එතුමාට මුක්තිය තියෙනවා නඩුව ඉල්ලාස් කරගන්න කිව්වා. ඒ නිසා ජනාධිපතිවරයාගේ සිට පහළ දක්වා දේශපාලකයන් නඩු වලින් බහුල නම්
අපරාධ වලින් බහුල නම් වංචා වලින් බහුල නම් ඔවුන්ට නීතිය සමානව ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා එක අපිට රැකගන්න අපරාධකරුවන රැකගන්න දූෂිතවන අපි හැම දිනාටම සාධාරණ නීතියක් ඇති කරනවා. දේශපාලක නීතියට යටත් කරනවා. දෙක දේශපාලන වරප්‍රසාදවත් තනතුරක්. අවුරුදු 5ක් වෙනකොට විශ්‍රාමයට උපදිනවා. අහෝසි කරනවා. මතක තියාගන්න. අහෝසි කරනවා. අවුරුදු 5න් 5ට වාහන පර්මිට් එකක් දෙනවා. ඒක ඔය වෛද්‍යවරු දෙන වගේ එකක් නෙමෙයි හොඳයි. හරි සාමාන්‍ය එක කාලයක් ඒ වාහන පර්මිට් එක ගියා මිලියන 50ට වගේ නේ. ලක්ෂ 500ට වගේ වාහන පර්මිට් එක එනවා. ඉතින් හැම മന്ത്രിවරයම මොකද කරන්නේ? මොකද විකුණනවා. ගොඩක් අය. මේක වෙලා තියෙනවා. ඒ නිසා මොකද කියන්නේ අපි? മന്ത്രിවරයාට වාහන පර්මිට් එකක් දෙන එක නතර කරනවා. එයා മന്ത്രി වුණාම ආණ්ඩුවේ වාහනයක් දෙනවා. ඒ අවුරුදු 5 දුවලා ගෙදර යනකොට ආණ්ඩුවට වාහනේ දීලා යනවා. ප්‍රාදේශීය ලේකම්ට තියෙනවා. එච්චරයි. ඒක සමාන කරනවා. ඊළඟ මේ ඇමතිවරුන්ට නිල නිවාස දෙනවා. ඔය ආවේ ලයිට් බිල් 1,20,000යි අරන් මේවා. 1,20,00,000යි. හරිද? මේ මහජනයාගේ ධනය. හරිද? 1,19,000යි මාස 1,21,000යි මාස ලයිට් බිල්. ඒ නිසා කිසිදු ඇමතිවරයෙකුට කොළඹ නිල නිවාස දෙන්නේ නැහැ. මොකටද? යාට රාජකාරී කරන්න කොළඹ ගොඩක් අයට ගෙවල් තියෙනවා. නේද? නිල නිවාස දෙන්නේ නැහැ. ඊළඟ හිටපු ජනාධිපතිවරු බලා ගන්නවා. චන්ද්‍රිකා මැතිණිය නේද? එතුමීට රොස්මිට් ප්‍රදේශ ගයක් තියෙනවා. ඒගේ හෝටලයට කුලියට දීලා ටොරින්ටන් වල ආණ්ඩුවේ ගේක ඉන්නවා. අද්ද මන්ද. හරිද? හේමා ප්‍රේමදාස තාම බලාගන්නේ වාහන දෙන්නේ, රියදුරු දෙන්නේ, ආරක්ෂාව දෙන්නේ, ගෙවල් දෙන්නේ ඔක්කොම ආණ්ඩුවේ. මෛත්‍රීපාල සිරිසේන යණ්ඩ කලින් ගයක් හදාගත්තා යා. මන්දක සමහර මාධ්‍ය වාර්තා කළා තිබ්බ කෝටි 800යි වටිනාකම කියලා. සිරිමව බණ්ඩාරනායක විද්‍යාලය ගාව. හරිද? ඒ ඔක්කොම එතුමාගේ බිරිඳ, එතුමාගේ දරුවෝ කාලාන්තරයක් අවුරුදු 50ක් 60ක් ඒගොල්ලන්ට ඒක දෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා එතුමා අගමැති හැටියට අරලියගහ මන්දිරේ තියෙනවා. එතුමට හිටපු ජනාධිපති හැටියට කොබ්බකඩු මාතේ තව ගියක් දීලා තියෙනවා. එක බොඩි එකයි. වැඩ දෙකයි. හරි මේගොල්ලෝ මේ රටේ නායකයෝද? අගමැති හැටියට අරලියගහ මන්දිරේ. හිටපු ජනාධිපති හැටියට කොබ්බකඩු මාතේ ගියක් දීලා තියෙනවා. මම දැක්කද මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඒකට කෝටි 20ක් වියදම් කරනවා හදන්න කියලා. අලුත් වැඩිය කරන්න ගියේ. ඇයි? එතුණ අගමැතිකම නැති වෙනකොට හිටපු ජනාධිපති අර ගේ හිමි වෙනවා. එතුමට දරුවන්ට බිරිඳට මොකද මේ මහජනගේ ධනෙ නෙමෙයි. ඒ ඔක්කොම අයින් කරනවා. අයින් කරලා හිටපු ජනාධිපතිවරයෙකුට ජීවත් වෙන්න බැරි නම් ආණ්ඩුවෙන් නඩත්තු මුදලක් දෙනවා. සාධාරණයි. මේ සමාජ ආරක්ෂණ අරමුදලෙන් කීයක් හරි දෙනවා ජීවත් වෙන්න කියලා. මොකද්ද මේ කරන්නේ? ඒ විතරක්ද? ඉන්න ජනාධිපතිවරයාට කොළඹ මන්දිරයක් තියෙනවා මේ උඩවලවේ. මේ තියෙනවා එක. ඇඹිලි පිටි තියෙනවනේ චන්ද්‍රිකා වැවගාව. චන්ද්‍රිකා වැවගාව එකක් තියෙනවා. නුවරඑළිය එකක් තියෙනවා, මහනුවර එකක් තියෙනවා, අන්දල්පේ එකක් තියෙනවා, යාපනයේ එකක් තියෙනවා, පාසිකුඩ එකක් තියෙනවා, කතරගම එකක් තියෙනවා. මොකද මේලා තියෙන්නේ? රට පුරා මන්දිරේ. මොකටද මේ? අවුරුද්දකට එක රැයක් ඉන්නේ ඕකේ. හරිද? ඒගොල්ලෝගේ යාළුවෝ ඇවිල්ලා බාල් නටනවා. ඕකයි කරන්නේ. ඉතින් ආරක්ෂාවට 100ක් 150ක් ඉන්නවා. උද්‍යාන සුද්ධ කරන්න ඉන්න, උයන්ඩ ඉන්න, උහුණු පිරියම් කරන්න ඉන්න. මොකද වෙලා තියෙන්නේ මහජනගේ ධනෙ? ජනාධිපතිවරයාගේ රට පුරා තියෙන සියලු මන්දිර පවරගෙන සංචාරක අමාත්‍යංශ අධිකාරියට පවරලා ලෝකෙන ධනවත්ම ධන කුවේරයන් ගෙන සංචාරක මධ්‍යස්ථාන බවට පත් කරනවා. රට ඩොලර් හොයන්න නම් කරන්න පුළුවන් නේද? හරිද? ජනාධිපතිවරයාට හැබැයි කොළඹ එකට යන්න කියනවා. දැන් මිරිහානින් එකේ ලෙඩක්. එතුමා උදෙත් යනවා මම දන්නවා. එතුමාගේ ජනාධිපති ආරක්ෂකයකින් 1500ක් අයින් කරා. ඔක්කොම ගෙනල්ලා මිරිහාන පොලිසියට දැම්මා. අද මිරිහාන පොලිසිය පාර දෙකල හැම ලයිට් කණුවක් ගාවම උදේ හවා මොකද මේ වෙලා තියෙන්නේ? හැබැයි එක chance එකක් තියෙනවා. මොකද්ද? ඒ හැරි ලයිට් කපන්න එච්චරයි. එච්චරයි තියෙන chance. හරිද? ඉතින් මම කියන්නේ. හරිද? ඔක්කොම අයින් කළා මේ පුරවැසි බස්සන්න ඕන උඩ පහලින් බිමට. ඒ නිසා ඒ සහතිකය ඔබට දෙනවා. අපි මේ දේශපාලනේ තෝරාගෙන තියෙන මේ දේශපාලනේ කරන්නේ මහජනයාගේ මුදල් සතයක් නාස්ති කරන්න නෙවෙයි. හොරකම් කරන්න නෙවෙයි. මේ රට ගොඩනගන්න නම් ඒ දේශපාලන සංස්කෘතිය අවශ්‍යයි. අන්න ඒ දේශපාලන සංස්කෘතිය අපි ඉටු කරනවා. අපි ඔබට ඒක සාධක. මම උදාහරණ කීපයක් කියනගුල. දැන් මම අමාත්‍යවරයා හැටියට. අමාත්‍යවරයාට කියලා වෙනම වැය ශීර්ෂයක් වෙනවා. ඇමතිවරයාට කියලා වෙනම වැය ශීර්ෂයක් වෙනවා.
එතකොට 2005 වසරේ ඇමතිවරයාට කියලා වැය ශීර්ෂයක් වෙන් වුණා. ඒකෙන් අපි ඇමතිවරයාගේ වියදම් වලට වෙන් කරන මුදල් වලින් හොඳයි. අපි සල්ලි ඉතුරු කරලා දොර දෙකේ ටාටා බස් දෙකක් කරගෙන කුසකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට එන්න. අදත් මිරිස් වත්තේ ඉඳනුත් දෙහිවල ඉඳනුත් ඒ බස් දෙක වැඩ කරනවා. ඒ වෙන කොහෙවත් හොඳ ඇමතිවරයාගේ වියදම් වලට වෙන් කරපු සල්ලි වලින්. ඒක අපි වැඩ කරලා තියෙනවා. අවුරුදු 22ක් සාමාන්‍යයෙන් മന്ത്രിවරයෙකුට පොලිස් නිලධාරීන් දෙන්නෙක් හම්බ වෙනවා. ඇමතිවරයෙකුට 8 දෙනෙක් සමග බෑකප් රථ දෙකක් හම්බ වෙනවා. හැබැයි අපි ඇමතිවරයෙක්ට වැඩ කරලා තියෙනවා, മന്ത്രിවරයෙක්ට අවුරුදු 22ක් වැඩ කරලා තියෙනවා. එක පොලිස් නිලධාරියෙක්වත් අපි අරගෙන නැහැ. මොකටද? දොර අරින්න එක්කෙනෙක් කුඩේ අල්ලන්න තව කෙනෙක් මොකටද? ලෙඩ ඕන මානසික ලෙඩ. හරිද? ඉතින් ඒ නිසා මොකද කරන්න ඕන? ඔය ඔයගොල්ලෝ යන්නේ එක එක දවස්වල යන මේ අන්නේ අර මේ ජනාධිපතිතුමා බයිසිකලේ යනවා, මෙන්න මෙයා කෝච්චිය පත්‍ර බල බල යනවා, එක ඩොක් ඒවා එනවා. ඉතින් අපේ රටේ ඒක කරන්න ඕන. ඒ නිසා අපේ රට මේ දේශපාලකයන් නඩත්තු කරන එක අයින් කරලා දේශපාලකයා සාමාන්‍ය පුරවැසියන්ගේ මට්ටමට ගෙන වැඩේ අපි කරනවා. ඒ සඳහා තමයි අපි කියන්නේ මේ වෙනස ඇති කරමු කියලා. ඒ නිසා ඒ ගැන කිසි සැකයක් තියාගන්න එපා. ඒක අපි කරනවා. 23යි. තව තියෙනවා විනාඩි 7ක් වගේ. නේද? තව තියෙනවද අපිට මොනවද? ඔව්. മന്ത്രിවරු එහෙට මෙහෙට පණින එකට අපි 19 වෙනි සංශෝධනයට ගෙනාවා සංශෝධනය. 19 වෙනි සංශෝධනයේට മന്ത്രിවරයෙක් එහෙට මෙහෙට පණින එක වැළැක්වීම සඳහා නීතිය ගෙනාවා. පාර්ලිමේන්තුවේ දාපු 19 වෙනි සංශෝධනය ඇතුලේ ඒක තිබ්බා. 19 වෙනි සංශෝධන අධිකරණය ඉදිරිපත් කරේ කවුද? විජේදාස සමයන්. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ ඒ වෙලාවේ අධිකරණ නැමැති විජේදාස රාජපක්ෂ. එතකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු 19 වෙනි සංශෝධනය ඇතුලේ අපි තමයි මේ යෝජනාව ගෙනාවේ. മന്ത്രിවරු එහෙට මෙහෙට පණින එක නතර කිරීම සඳහා වගන්තියක් තිබ්බා. ඊට පස්සේ ඒලා විපක්ෂ හිටියා දිනේෂ් ගුණවර්ධන. දිනේෂ් ගුණවර්ධන නැගිටලා මේක අයින් කරන්න කිව්වා. කිසිදු කතාවකින් තොරව විජේදාස රාජපක්ෂ හා කිව්වා. මොකද යානේ වැඩිම පැනලා තියෙන්නේ. වැඩිමත් නෙමෙයි තින්නේ රාජිතරන් නැතුව ඉතින් නමුත් හරිද? හා කිව්වා. ඒකේ මොකද උනේ වගන්තිය අයින් වුණා 19 වෙනි සංශෝධනයේ. ඒ නිසා අපේ රටේ දේශපාලන සංස්කෘතියේ විශාල විකෘතියක් ඇති කරේ මේ එහෙට මෙහෙට පණින එකේ. නේද? මොකද ජනතාවගෙන් ඡන්දය අරගෙන විකිනෙනවා. දැන් ඔයගොල්ලෝ මතකද දැන් මේ දැන් 3න් 2 තිබ්බේ නැහැ 148 ඉන්නේ පාර්ලිමේන්තුවේ. 3න් 2ට 150ක් වුණා. හැබැයි මුළු මැතිවරණ ව්‍යාපාරෙම ගෙනිච්ච කොහොමද ගෝඨාභයලාගේ? මහින්ද රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරෙම මුස්ලිම් එරෙහි එකක්. මුස්ලිම් එරෙහි එකක් ගෙනිච්චි. හැබැයි 20 වෙනි සංශෝධනයේ 3න් 2 තිබ්බේ නැහැ. 3න් 2 හදාගත්ත කාගෙන්ද? රිසාද් බදුද්දීන්ගේ മന്ത്രിවරුන්ගේ ඡන්ද ඔක්කොම ගත්තා. රවුෆ් හකීම්මර එයාගේ മന്ത്രിවරුන්ගේ ඡන්ද ඔක්කොම ගත්තා. එතන 7ක් ඡන්ද ඔක්කොම. ඒතකොට හිතනවාද ඕගොල්ලෝ කරන මේ රිසාද් දන්නේ නැතුව අරගොල්ලෝ ඡන්දෙ දුන්නේ කියලා? නෑ ආණ්ඩුව කිව්වා රිසාද් ඔයා එපා අනිත් අයට දෙන්න කියන්න කිව්වා. ඒක උනේ. තරමක හකීම් ඔයා එපා ඔයාව තමරු අනිත් අයට දෙන්න කියන්න කිව්වා. ඉතින් එහෙම හැදුවේ. දැන් මුළු මැතිවරණ නැගෙනහිර පළාතෙම මුස්ලිම් ජනපදවල මේ දේශපාලක ඡන්ද කරේ මොකටද? රාජපක්ෂ පාලනය මුස්ලිම් ජනතාවට හිංසනයට ලක් කරනවා, පීඩාවට පත් කරනවා, අපිට නේද? අපි තාඩන පීඩනයට ලක් කරනවා. ඒ නිසා අපේ හයිය පෙන්වන්න පාර්ලිමේන්තුවට යන්න අපිට ඡන්ද දෙන්න කිව්වා. මේ පැත්තෙන් කිව්වා මොකද්ද? මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා. 2050 වෙනකොට සිංහල ජාතිය වඳ වෙනවා. වඳ ඇඳුම් තියෙනවා. වඳ ආහාර තියෙනවා. වඳ දොස්තරලා ඉන්නවා. නේද? මේක පරාද කරන්න ඡන්ද දෙන්න කිව්වා. මේ පැත්තෙන් මුස්ලිම් අන්තවාදය පරාද කරන්න ඕන කියලා ඡන්ද දුන්නා. අර පැත්තෙන් රාජපක්ෂලාගේ මුස්ලිම් ජනතාව බේර ගන්න ඕන කියලා ඡන්ද දුන්නා. පාර්ලිමේන්තුවේ දෙගොල්ලෝ එකට අත උස්සනවා. ඒකද මොකද්ද? ජනතාවගේ මුළු ජනමතය, ඒ ජනතාව නියෝජනය කරන හරිද වැරදිද නෙමෙයි. නමුත් ඒ ජනතාව නියෝජනය කරන ජනමතයට මුළුමනින්ම ප්‍රතිපක්ෂව කටයුතු කරනවා. ඒක අපේ රටේ ජනමතය විකෘති කිරීම. ජනතාව ඡන්ද දෙන්නේ එක අරමුණකට, ඡන්දගත්තු മന്ത്രിවරයා පාර්ලිමේන්තුවේ ඇසිරෙන්නේ තව අරමුණකට. ඒ නිසා අනිවාර්යෙන් ඒ සංශෝධනය කියනවා. හරිද? එහෙට මෙහෙට පැනලා අපේ රටේ මේ දේශපාලන ඇති කරපු විකෘතිය මුළුමනින්ම අපි නතර කරනවා. දැන් නම් අවසන් ප්‍රශ්නය ඔව්. අධ්‍යාපනයේ
ඇත්තටම අපිට ඒ පිළිබඳ වෙන මතයක් තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ සමාන ලෙස අධ්‍යාපනය ක්‍රියාත්මක වෙන්නේ නැතුව මම කලින් කිව්ව අධ්‍යාපන විශාල විෂමතාවයක් තියෙනවා කියලා. ඒතකොට අද අධ්‍යාපන අවස්ථා නැති වී තිබෙන්නේ කාටද? පහළ පන්තියේ මිනිසුන්ට. අද ඒගොල්ලන්ගේ දරුවෝ ගත්තොත් අද මොකද වෙලා තියෙන්නේ? විදේශගත වෙලා නේද? විවිධ උපාධි ආචාර්ය පද නාමල්ට නේද? මොන තියෙන නාමල් යෝසිත නේද? යෝසිතත් ආචාර්ය මම දැක්කා නේද? මේ කවුද මේ ඊළඟ රෝහිත යත් ආචාර්ය හරිද? ඉතින් මොකද වෙලා තියෙනවද? අද මේ ආචාර්ය උපාධි ආරාමයේ ඔක්කොම විශාල ප්‍රමාණයක් ධනෙ විසින් ඇති කරලා තියෙනවා. එතකොට ගමේ කෙනෙක් වෙන සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න බැරි වෙලා මොකක් නිසාද? එයාට සමාන අධ්‍යාපන අයිතිවාසිකම් නොතිබුණු නිසා. අපි කියනවා යෝජනාව මොකද්ද? ඔයාට අධ්‍යාපනයේ අසමානතාවය නිසා ඔයාට අධ්‍යාපනයේ ඉහළට යන්න බැරි වුණා. හැබැයි ඔයාට දේශපාලන ඉහළට යන්න දෙන්නේ නැහැ කියලා. වැරදිනේ. ඒ නිසා මම හිතන්නේ අධ්‍යාපන සීමාවක් පැනවිය යුතු නැහැ කියලා. දේශපාලන. ඒක සමාජ ක්‍රියාකාරීත්වය. ඒ වගේම අධ්‍යාපන එකම නිර්ණායක වෙනවද? දැන් GLP ප්‍රොෆෙසර්නේ. ගත්තාම නේද? ඉතින් අපි හිතන්නේ අපි හරියට මේ වැඩේ නේ කරන්නේ. ඒ නිසා ඇත්තටම ඕනකම තියෙන මොකක්ද දන්නවද? දේශපාලන පිළිබඳ අවබෝධය තිබෙන අවංක මේ රට පිළිබඳ හැබැයි කැක්කුමක් තිබෙන අන්න එවැනි කණ්ඩායමක් තමයි යන්න ඕනේ. එමු නැත්නම් අපි හිතුවොත් අධ්‍යාපනයේ සීමාවන් දාන්න ගියොත් ඒකෙන් පස්සට තල්ලු වෙන්නේ කවුද? ආයේ පහළ පන්ති මිනිසුන්. ඉතින් අපි ඒක තව පියවර ගණනාවකදී අපිට ඒක හිතන්න පුළුවන්. අධ්‍යාපනයේ සමාන අවස්ථා ඇති කරලා සෑම පුරවැසියෙකුටම අධ්‍යාපන ඉඩට යන අවස්ථා ඇති කරලා අන්න ඊට පස්සේ අපි ඒක ගැන හිතන්න පුළුවන්. දැන් අපි අධ්‍යාපනයේ සීමාවක් දැම්මොත් ගමේ අධ්‍යාපන අයිතිවාසිකම් නොමැති බොහෝ දෙනෙකුට දේශපාලන අයිතිවාසිකම් අපි අහිමි කරනවා වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒක යෝග්‍ය ඔය ජනප්‍රිය ලෙස කිව්වට ඒක හොඳ තීරණයක් කියලා අපි කල්පනා කරන්නේ නේ. ඔව්. ඔව්. කුසකර්මාන්ත ගැන ඇහුව එක. දෙක හතමාරයි අපි අවසන් කරලා දෙකයි තව තියෙනවද? වගේම අපිට දැනගන්න ඕනේ ඉදිරියේ මේ පොදවසනාරිය අපි දන්නවා දැනට බලයක් දීලා තියෙනවානේ පොලිස් දෙකක් හරියට එක්කම ලක්ෂයකයි කොහොම හරි ආණ්ඩුවක් පත් කරලා තියෙනවා. ඉදිරියේදී ලබන මැතිවරණයේ ඔබතුමන් බලයට ඒව සඳහා එකතු කරගන්න දේශපාලන ප්‍රවාහය මොන වගේ කණ්ඩායම් එක්කද? රයිට්. හරි. 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 පැහැදිලි. පැහැදිලි. හරි. පැහැදිලි. තුනයි. අපි අවසන් එක. ඒතර මම හතරටම එකපාර නේද? හොඳයි නේද? අපි ඉවර කරගමුනේ. right. දැනට පවතින ආණ්ඩුවක් තියෙනවා. ඒ වගේම දැන් අනිත් පාර්ශ්වයේ ඉන්න සජිත් පාර්ශ්වයක් කිසිම ජාතික චින්තනයක් නැති ජෝකර බවට පත් වෙලා තියෙනවා. එසේනම් මේ අපේ ජනතාව සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාලගේ බලයක් ගොඩනැගීම සඳහා. ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් බලය ලබා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් වෙන්න කියලා දැනගන්න. හරිය. මම අපි අවසන් කරමු. මම හිත ටිකක් දීර්ඝයි ප්‍රශ්න ටිකම එක කුසකර්මාන්ත පිළිබඳව. ඉස්සෙල්ලාම අපි ඕනෑම ආර්ථික සැලැස්මක් හදන්න කලින් ඒ ආර්ථික සැලැස්ම ඒ රටට යෝග්‍යද කියලා බලන්න ඕනේ. දැන් ඔය බොහෝ අය කියනවා අපේ රට සිංගප්පූරුවක් කරනවා කියලා. හැබැයි සිංගප්පූරුවක් විය හැකි සිංගප්පූරුවට විතරයි. සිංගප්පූරුව කියන්නේ වර්ග කිලෝමීටර් 625ක් වගේ කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා නේද කුඩා භූමි ප්‍රමාණයක තියෙන රටක්. හරිද? ඒ සිංගප්පූරුවක් කොයි රටකටවත් වෙන්න බෑ. ඒතකොට හැම රටක්ම තමගේ ආර්ථික උපාය මාර්ගය හදන්නේ ඒ ආර්ථිකයට ගැලපෙනවා. ඒතර අපි හිතනවා කුසකර්මාන්ත අපේ රටට යෝග්‍යයි. හේතු කීපයක් මත. එක අපිට හොඳ වර්ෂාපතනයක් තිබෙනවා. ඊසාන දිග මෝසම, නිරත දිග මෝසම, අතරමැදි මෝසමක වර්ෂාවක් තිබෙනවා. වර්ෂය පුරාම වර්ෂාවක් තිබෙනවා. ඒ වගේම කුසකර්මාන්තයේ වැදගත් දේ තමයි සූර්යාලෝකය. දැන් වසර පුරාම නේද ඉතා හොඳ සූර්යාලෝකයක් තිබෙන අපේ රට සමකයට ආසන්න නිසා. ඒ වගේම අපිට ඉතාමත් හොඳ සාරවත් මහ පොළොවක් තිබෙනවා. නේද? ඉතාමත් හොඳ සාරවත් මහ පොළොවක් තිබෙනවා. ඊළඟ පරම්පරා ගණනාවක් තිස්සේ සියවස් ගණනාවක් තිස්සේ මේ මහ පොළොවත් එක්ක හැප්පුණු
අත්දැකීම් බහුල ගොවි પરම්පරාවක් ඉන්නේ. ඒ නිසා මොකද්ද වෙන්නේ මේක කුසකර්මාන්තයට යෝග්‍ය රටක්. අද අපේ රටේ ඉඩම් වලින් 11%යි තියෙන කුසී ඉඩම්. ඉඩම් වලින් 11%යි. ක්‍රමානුකූලව අපේ රටේ කුසී ඉඩම් අඩු වුණා. ඊළඟ ගත්තොත් අද අපේ රටේ ශ්‍රම බලකායෙන් 27%ක් ඉන්නේ කුසකර්මාන්තේ. පවුල් ලක්ෂ 17ක්. මේ ශ්‍රම බලකායෙන් 27%ක් කුසකර්මාන්තේ ඉන්නේ. අපේ රටේ ජාතික ධනයට කුසකර්මාන්තය ඇතුල් කරනවා 7.5%. 7.5%ක් වගේ ජාතික ධනයට දෙන්නේ කුසකර්මාන්තේ. අපේ රටේ අපනයන ආදායමින් පිටරට භාණ්ඩයවල ලැබෙන ආදායමින් 25%ක් අපිට ලැබෙන කුසකර්මාන්තේ. අපේ කර්මාන්ත වලින් 25%ක් ඇග්‍රිකල්චර් බේස් කර්මාන්ත කුසකර්මාන්තය පදනම් කරගත්තු කර්මාන්ත. එහෙනම් කර්මාන්ත වලින් 25%ක් අපනයන ආදායමින් 25%ක් ශ්‍රම බලකායෙන් 28%ක් නේද රටේ ජාතික ආදායමින් 7.5%ක් නේද මෝසන් දෙක වර්ෂාවක් සූර්යාලෝකයේ ආසන්න පීඩ රාජ්‍යයක් නේද සාරවත් මහ පොළොවක් දීර්ඝ කාලයක අධ්‍යක්ෂින් තියෙන ගොවි પરම්පරාවක්. එහෙනම් මොකද වෙන්නේ? අපේ රට කුසකර්මාන්තයට යෝග්‍යයි. ඒ කුසකර්මාන්තය අපි හදලා තියෙන වැඩපිළිවෙලේ ප්‍රධාන කරුණු කීපයක් තිබෙනවා. කුසකර්මාන්තය අද අපි මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි බීජ. මොකද අපිට ඉතාමත් හොඳ බීජ තිබුණා. ඉස්සර අපිට මතකයි අපේ රට විවිධ ජෛව විවිධත්වයෙන් පිරිච්ච රටක්. අපිට වට්ටක වර්ග ගත්තොත් විශාල වට්ටක වර්ග තිබුණා. නේද? අද අපිට ඒ වට්ටක නැහැ. අද අපි බොහෝ අය හිටවන්නේ ඩුබායි රටෙන් එන එක්ක ඩුබායි වට්ටක එක්ක මීමිනි වට්ටක. අපේ බීජ අපිට අහිමි වුණා. ඉස්සර අපිට මතක විශාල වට්ටක තිබද තියනවද? නෑ. හරිද? ඉස්සර බඩීරුඟු තිබුණා අපිට. ඉස්සර අපිට මතකයි නේද? බඩීරුඟු පැහුණාම ලොකුම කරල් ටික නේද? ගහේම වේලෙන් දැරලා ඒ කරල් ටික ගෙනල්ලා නේද? ලිප උඩ එල්ලලා නේද? ඒක තමයි අපි ඊළඟ කන්නේ බීජ. අද මොකද වෙන්නේ? අද අපි කඩෙන් ගිහිල්ලා නේද? මැලේසියන් බීජ ටික ගේන්න වෙලා තියෙනවා. ඒ නිසා ලෝකයේ තිබෙන මාෆියාවන් ප්‍රධාන මාෆියාවන් තුනක් තියෙනවා ලෝකේ. එක ඖෂධ මං කියන්නේ මාෆියාන් තුන. ඖෂධ, ආයුධ, බෙහෙත් සමයි. ඖෂධ, ආයුධ, බීජ. ලෝකේ බීජ මාෆියාවට අපි අහු වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ තිබුණා විශාල බීජ පර්යේෂණ ආයතන තිබුණා. බීජ ගොවි පොළවල් තිබුණා. අපිට මතකයි මහලුප්පලේ ඉතාමත් හොඳ බීජ පර්යේෂණ ආයතනයක්. ඉතාමත් හොඳ බීජ ගොවි පොළක්. ඒ කාලේ අපිට මතකයි MI නේද 4 MI 2 MI 4 ඉතාමත් හොඳ මිරිස් අපිට ආවා. මිරිස් පෙලාව. මතකද? කරල දිග නේද? මිරිස් අපිට ආවා. හැබැයි අද අපේ පර්යේෂණ ආයතන කඩා වැටුණා. අපිට ඉතාමත් හොඳ වී පර්යේෂණ ආයතන තිබුණා බතලගොඩ. නේද? අපේ රටේ බීජවල අපේ ප්‍රශ්නයක් තිබුණා. අපේ පාරම්පරික ගහ උසයි, කරල පොඩි. මාස 3මාරක් 4ක් යනවා. ඒ නිසා පරීක්ෂණ කරා අපි ගොවි පර්යේෂකෙන්. පරීක්ෂණ කරලා මොකද කරේ? ගහ කොට කරා, කරල බර කළා, කාලය කෙටි කරා. හරිද? බීජ 11 අපිට බතලගොඩ නිර්මාණය කරලා දුන්නා. හැබැයි අද ඒ ඔක්කොම කඩා වැටලා තිබෙනවා. ඒ නිසා අපේ කුසකර්මාන්තයේ පළමු සැලැස්ම තමයි යලි අපේ රට බීජ වලින් ස්වයං පෝෂිත කිරීම. 1. 2 ජලය. ඊළඟ තමයි අපිට ජලය අවශ්‍යයි. අපේ විශාල ජල පෝෂක ප්‍රදේශ අද එලි වෙලා තිබෙනවා. අද මොකද වෙලා තිබෙන්නේ? ජලය ආරක්ෂා කරන ප්‍රධාන තර මේ මහ පොළොව. හැබැයි අද මහ පොළොවේ ජලය රැඳෙන්නේ නැහැ. ඉස්සර අපිට මතකයි පොඩි කාලේ බම්බයක් අපුවම මේ මහ පොළොවේ වතුර තිබ්බා. අද බම්බ 5ක් කැපුවත් මේ මහ පොළොවේ වතුර නැහැ. ඒ නිසා අපේ මහ පොළොවේ ජල මට්ටම පහළ ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා අපි ජල පෝෂක ප්‍රදේශ සංවර්ධනය කරලා අපේ සුළු හා මධ්‍ය පරිමාණ වැව් පද්ධති සංවර්ධනය කරලා අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ? යලි අපේ රටේ ජල මට්ටම පොළොවේ ජල මට්ටම උඩට ගේන්න ඕනේ. ඒක තමයි ජලය ආරක්ෂා කරන්න තියෙන හොඳම තැන මහ පොළොව. ජලාශය නෙමෙයි මහ පොළොව. ගබඩා කරන්න තියෙන මහ පොළොවේ. හරිද? ඒත් අපි බීජ වතුර. තුන්වෙනි එක මොකද්ද? ඉඩම්. අපේ රටේ මහා පරිමාණ ඉඩම් සමාගම් වලට දීලා තිබෙනවා. කම්පැනි වලට දීලා තියෙනවා. අක්කර 65000ක් දෙන්න එනවා ඌව වෙල්ලස්සෙන් සිංගප්පූරු සමාගමකට. අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දෙන්න එනවා අනුරාධපුරෙන් කොමාරි කවගා කරන්න ඇමරිකන් සමාගමකට. ඒ නිසා අපේ රටේ ගොවි પરම්පරාවේ තුන්වෙනි දුවදරුවන්ට ඉඩ කඩන්නේ. ඉඩම් නැහැ. වගා කරන්න බිම් නැහැ අද. ඒ නිසා යලි මේ සමාගම් වෙත පවරා තිබෙන ඉඩම් මේ රටේ ගොවි પરම්පරාවේ දුවදරුවන්ට අපි පවරලා දෙනවා. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක අපේ අද පසුවස්සනු නාස්තිය විශාල සීල ගිල්ල තිබෙනවා. සංඛ්‍යා දත්තවල කියන මොකක්ද? අපේ එළවලු නිෂ්පාදනයෙන් 38ක් ප්‍රවාහනයේදී අපත යනවා කියලා. අපි බටු කිලෝ 100ක් නෙළුවොත් බටු කිලෝ 38ක් පරිභෝජනය කරන්නේ නැහැ අහක යනවා ප්‍රවාහනයේදී. එතන මේ පසුවස්සනු නාස්තිය වළක්ව ගන්න නම් ප්‍රවාහනය, ගබඩාකරණය, ඇසුරුම්කරණය කර්මාන්තයට වර්ධනය වෙන්න ඕන. ලෝකයේ ඇසුරුම්කරණය කියන්නේ කර්මාන්තය. ඕගොල්ලෝ දන්නවා ඕස්ට්‍රේලියාවේ ඇපල් ගෙඩිය එනකොට ඇපල් ගෙඩියට මේස් එකක් දාලා පෙට්ටියක් ඇතුලේ වෙන වෙනම කුහරයක් ඇතුලේ ඉන්නේ. අපේ රටේ බිත්තර ගෙනියන්නේ පිදුරු ගෝණිය උතල. හරි මම කියන්නේ අඩුමතරම නේද? අඩුමතරම බිත්තර ගේන විදියට වඩා හොඳට අපි ඇපල් ගේන ඕස්ට්‍රේලියාවේ. අපි අඹ ගෙනියන්නේ කොහොමද? අපේ කෙසෙල් ගෙනියන්නේ කොහොමද? ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ?
අපිට ඇසුරුම් කරන්නේ කියලා එකක් නැහැ. අපිට ගබඩා කරන්නේ කියලා එකක් නැහැ. ඒ නිසා මේ පසුවස්වුන් වාස්තේ වළක්වා ගැනීම වෙනුවෙන් ඇසුරුම් කරන්නේ ගබඩා කරන්න අපි දිනු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ ප්‍රධාන දේ තමයි වෙළඳපොළ. වෙළඳපොළේ උච්චාවචනයක් ඇති වෙනවා. ලෝකයේ කිසිදු රටක මේ තරම් වෙළඳපොළේ පරතරයක් නිර්මාණය කරන්නේ නැහැ. උදාහරණයකට ගත්තොත් යුරෝපා රටක අවුරුද්දකට 750කින් ඒගොල්ලන්ගේ අර්ථාපල් රාබු කිලෝ එකක මිල වෙනස් වෙන්නේ නැහැ. අපේ රටේ මොකද වෙන්නේ? දෙහි කිලෝ එක රුපියල් 20ට බහිනවා. ඒ දෙහිම ඒ අවුරුද්දෙම රුපියල් 400ට නගිනවා. තක්කාලි කිලෝ එක රුපියල් 25ට බහිනවා. ඒ තක්කාලිම ඒ අවුරුද්දෙම රුපියල් 400ට 500ට නගිනවා. විශාල ලෙස මිල උච්චාවචනයක් තිබෙනවා. ඒ කියන්නේ මොකද්ද? වෙළඳපොළ ස්ථායීකරණය රඳා පවත්වන්න බැරි වෙලා තියෙනවා. බැරි වෙලා තියන්නේ ඇයි? අපිට ගබඩා කරන්න කියලා එකක් නැහැ. වෙළඳපොළේ අතිරික්තයේ ගබඩා කරන්න ඕන. ගබඩා කරලා වෙළඳපොළට හිග වෙන්න නිකුත් කරන්න ඕන. යුරෝපා රටවල් වල අවුරුද්දකට නෙලන්නේ එක කන්නයි. ඒගොල්ලන්ට තියෙන්නේ ඊතුරු මාස 7ම හිම මිදෙන සීතල. එක කන්නක් වගා කරලා ස්ථාවර වෙළඳපොළ පවත්වාගෙනවා. අපිට කන්න දෙකක් වගා කරත් අපිට ස්ථාවර වෙළඳපොළ පවත්වාගෙන බැරි වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන් ගත්තොත් අපි වෙළඳපොළ ස්ථායීකරණය පිළිබඳ අපේ කුස්කර්ම ප්‍රතිපත්තිය හදලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ කුස්කර්මාන්ත පිළිබඳ අපි අටවැදෑරුම් වැඩපිළිවෙලක් අපිට තිබෙනවා. ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා. ඊළඟ අහපු ප්‍රශ්නේ තමයි ණය පිළිබඳ ප්‍රශ්නේ. ඉතින් ඒක ටිකක් බරපතල ප්‍රශ්නයක්. දැන් මේ පෙබරවාරි මාසේ ඉඳන් ඊළඟ පෙබරවාරි මාසේ දක්වා අපිට ගෙවන්න තියෙන ඩොලර් බිලියන 6.9ක්. ඩොලර් බිලියන 6.9ක් අපිට ගෙවන්න තියෙනවා. හරිද? හම්බන්තොට වරායටගේ ඩොලර් බිලියන 1.3යි. 1.2යි. පෝර්ට් සිටියේ ඩොලර් බිලියන 1.3යි. එතකොට 1.2යි 1.3යි 2.5යි. හරිද? නොරොච්චොල බලාගාරට ගියේ බිලියන 0.9යි. හරිද? ඒ කියන්නේ 3.4යි. නොරොච්චොල බලාගාරේ හම්බන්තොට වරාය පෝර්ට් සිටිය ඒ ඔක්කොම ගියද කියලා 3.4යි. මත්තල ගුවන්තොටුපළ ගියේ 2.5යි. ඒක එකතු කරපුවම 3.65යි. ඒ කියන්නේ බිලියන 3.65යි මත්තල ගුවන්තොටුපළටත් හම්බන්තොට වරායටත් පෝර්ට් සිටියකටත් නොරොච්චොල බලාගාරයටත්. හැබැයි මේ අවුරුද්දේ අපේ ණය වාරිකය බිලියන 6.9යි. හිතා ගන්න පුළුවන් මේ ණය වාරිකේ පංගුව. හරිද? ඒ නිසා අපි විශාල ණය උගුලක හිරවලා තිබෙනවා. ඒ නිසා මේක තමයි අද අපි අරුබුදයට මුහුණ දීලා තිබෙන්නේ. ඒතර මගෙන් අහන්නේ උත්තරේ මොකද්ද කියලා. පළමු උත්තරය. හරිද? අපි තුන්වෙනි පාර්ශ්වික අපකරයක් ගන්නම ඕන. ගිලේ පාර්ශ්වයෙන් එක අපි සාකච්ඡා කරලා මේ ණය රීෂෙඩියුල් කරගන්න ඕනකම තිබෙනවා. එහෙම නැත්නම් අපිට යන්න බෑ. දෙක අපේ රට විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ගිය අවුරුද්දේ ජුනි මාසේ ඉඳන් දෙසැම්බර් දක්වා විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන ආදායම අඩු වුණා ඩොලර් මිලියන 2055කින්. ඩොලර් බිලියන 2කින් අපේ ආදායම අඩු වුණා ගිය අවුරුද්දේ ජුනි මාසේ ඉඳන් දෙසැම්බර් දක්වා. ඇයි? රුපියල විකෘති ලෙස ඩොලරේ විකෘති ලෙස 203 තියන් ගියා. එළිය මාකට් එකක දෙන ඩොලරේ 250 255යි. දැන් බැංකු පද්ධතිය හරහා ආද විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවන්නේ නැහැ. මේක වේගෙන් කඩා වැටලා තිබෙනවා. අපි හරියට ප්‍රතිපත්තියක් හදුවා නම් අපිට ඩොලර් බිලියන 2ක් ආරක්ෂා කරගන්න තිබුණා. අපිට චීනෙන් හම්බෙන ඩොලර් බිලියනේ මෙහෙන් හම්බෙන ඩොලර් බිලියන මිලියන 500යි නේද? එතකොට අපිට බංග්ලාදේශෙන් 250යි, ඕස්ට්‍රේලියාවෙන් 200යි ඔක්කොම එකතු කරත් මිලියන 1950යි. හැබැයි අපිට විදේශගත ශ්‍රමිකයන්ගෙන් අහිමි වෙලා තියෙන මාස 7කට මිලියන 2055ක් සැලැස්මක් නැතිකම. අපි ඊට රංග පීක ආරක්ෂා කරගන්න. ඒ වගේම අපි විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉන්න, ධනවතුන් ඉන්න, ව්‍යාපාරිකයන් ඉන්න. ජපානයේ විශාලම වාහන වෙළඳාම ඉන්නේ ශ්‍රී ලාංකිකයන්. විශාල ධනවතුන් ඉන්න, විශාල ව්‍යාපාරිකයන් ඉන්න. අපි ඒ සියලු දෙනාට ආරාධනා කරන ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න කියලා. ඒ නිසා එවැනි ක්‍රමෝපායික සංවර්ධන සැලැස්මක් ඇදුවොත් මම කියන්නේ ගත්තු හැටිය ගෙවනවා කියලා ක්‍රමානුකූල අවුරුදු 4-5ක් අපි මේ සැලැස්ම දියත් කරොත් අපිට මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ ප්‍රශ්නය අහුවක වැදගත් ප්‍රශ්නයක්. කොහොමද අපි බලය ගන්නෙ? ඒක වැදගත්. නේද? මේ ඔක්කොම කරන්න මොකක්ද තියෙන්නේ? අදහස් තියෙන පුළුවන්, යෝජනා තියෙන පුළුවන්, සාර්ථක ඔක්කොම තියෙන පුළුවන්. හැබැයි වැදගත්කම තියෙන්නේ බලය ගන්න මොකද්ද? බලය කියන්නේ මොකද්ද? බලය තියෙන පුරවැසියන් ගාව. බලය කියන්නේ මහජනයා ගාව. මහජනයා ගාව තියෙන බලය తాවකාලික අවුරුදු 5කට මැතිවරණයකදී අපි පාලකයට බාර දෙනවා. අවුරුදු 5න් පස්සේ එයා නැවත අපෙන් ඇවිල්ලා අහනවා ආයෙ අපිට දෙනවද කියලා. ඒ නිසා අපි අවුරුදු 5කට ජනතාව ගාව තියෙන බලය తాවකාලිකව මේ දෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරන්නේ මොකද? ජනතාව ගාව බලය తాවකාලිකව අවුරුදු 5කට අපිට දෙන්න. ඒක නිකන් ගන්න බෑ. ඒ නිසා තමයි අපි ජාතික ජනබලවේගය හදලා ඊට පස්සේ ඒක දිස්ත්‍රික් විධායක සභා හදලා ග්‍රාමාන මට්ටමට ගිහිල්ලා ඒ වගේ ග්‍රාමීය හැම තුලානකම හැම ග්‍රාම සභා කොට්ටාසකටම MPP සභාව හදලා මෙවැනි ව්‍යාපාරික කණ්ඩායම් විද්වතුන් එකතු කරලා නීතිඥ කණ්ඩායම් විශ්වවිද්‍යාලාචාර්යවරුන් සාහිත්‍යදරයන් මේ ඔක්කොම එකතු කරපු විශාල මහජන ව්‍යාපාරයක් හදන්න ඕන. ඒ පක්ෂපාත ඉක්මවා නැත මහජන ව්‍යාපාරය.
ජනතා විමුක්ති අපිට පක්ෂයක් වෙනක වෙනම තියාගමු අපි. රතු කොඩිය ඔක්කොම තියාගෙන අපි ඉන්නවා. හැබැයි NPP කියන්නේ පක්ෂේ ඉක්මවා යන ලද මහජන ව්‍යාපාරය. ශ්‍රී ලංකාවට UMPට මේ ඔක්කොටම අපි ආරාධනා කරනවා. ආරාධනා කළා මොකද කරන්න ඕන අපි මේ විශාලතම මහජන ව්‍යාපාරය අපි ගොඩනගන්න ඕනකම තිබෙනවා. අන්නේ මහජන ව්‍යාපාරය හරහා තමයි අපි බලය අත්පත් කරගැනීමේ සැලැස්ම අපි තිබෙන්නේ. තුන්වෙනි එක. හතරවෙනි ප්‍රශ්නේ ඇහුවා කාත් එක්ක දෙකඟතාවයකට යන්නේ කියලා. එකක් මම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සජිත් පාර්ශ්වය මේ කිසිදු කඳවුරක් එක්ක එකඟතාවයකට යන්නේ නැහැ. යන්නේ. මොකක් වෙනුවෙන්ද යන්නේ? සමහර අය කියනවා තනියම පුළුවන්ද කියලා. හරි මොකක් වෙනුවෙන්ද යන්නේ? ආයේ මෙවැනිම ව්‍යසනයක්, මෙවැනිම ගමන් මාවතක් වෙනුවෙන් තවත් ආණ්ඩුවක් හදාගන්න එකේ තේරුමක් නැහැ. හැබැයි අපි දන්නවා. අපි කිව්වොත් පිරිසිදු අපි විතරයි, අවංක අපි විතරයි, අදූෂිත අපි විතරයි. නෑ එහෙම නෑ. තවත් අදූෂිත, අවංක මේ රටකට ඇත්ත කැක්කුමක් තියෙන බොහෝ පිරිසක් ඉන්නවා. අන්නේ පුද්ගලයන් ඒ පක්ෂවල ඉන්නවා. උඩත් ඉන්නවා, බිමත් ඉන්නවා. අපි එක්කෝටම ආරාධනා කරන්න ඕන. අන්න ඒ ඇත්ත එක අපි එකඟ වෙනවා මිසක්කා නේද? ඒ පක්ෂවල ඉන්න අවංකභාවයේ තියෙන අදූෂිත මේ වෙනස් කිරීම සඳහා ඇත්ත වමනාවක් තිබෙන අපි මේ කියන දේශපාලන වැඩපිළිවෙල අපි මේ කියන රට ගොඩනැගීමේ දේශපාලන වැඩපිළිවෙලට එකඟ වෙන හැම කෙනෙක්ගෙන්ම අපි එකතු වෙන්න ලෑස්ති. එසේ නැතුව ඒ පක්ෂත් එක්ක එකතු වීමක් අපි ඇති කරන්නේ නැහැ. ඉතින් මේක තමයි මම හිතන්නේ ප්‍රධාන පැන නැගුණු ප්‍රශ්න 4. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ මෙච්චරයි. අපේ රට තීරණාත්මක තැනක තියෙන්නේ. රටකට විය හැකි සියලුම ව්‍යසනයන් සිදු වී හමාරයි. මා මුලින් කිව් පරිදිම මේක ස්වභාවික දේශපාලන ව්‍යසනයක ප්‍රතිඵලයක් නොවේ. ඒ කියන්නේ ස්වභාවික විපත්තියක ප්‍රතිඵලයක් නොවේ. මේක අපේ රටේ දේශපාලන විසින් ඇති කරලද ව්‍යසනය. මේ ව්‍යසනයෙන් අපි ගොඩ එන්න ඕන. මේ ව්‍යසනයෙන් ගොඩ එන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕන. මේක මගේ හෝ අපේ සාන්ත සහෝදරයාගේ හෝ අපේ උපුල් සහෝදරයාගේ හෝ අපේ වෙළඳගොඩ සහෝදරයාගේ හෝ මේ ලාල් සහෝදරලා සරච්චන්ද්‍ර සහෝදරලා මේ අපේ හාමුදුරන්සල් මේ අපි කීප දෙනෙක්ගේ වැඩක් නෙවෙයි මේක. මේක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන වැඩක්. මේ වැඩේ අපි කරන්න ඕන. මොකද අපි ඇස් ඉදිරිපිට අපිට අපේ රට සිද්ධ වෙච්ච විනාශය අපි අත්දකලා තිබෙනවා. අපි ඇස් ඉදිරිපිට අපේ ග්‍රාමීය ජනතාව විඳින දුක්ඛ දෝමනස්සන් අපි අත්විඳලා තිබෙනවා. මේ වෙනස් කළ යුතුයි. මේ වෙනස් කිරීම සඳහා අපි හැමදෙනාම ස්ථිර අධිෂ්ඨානක යුතුව විශ්වාසක යුතුව අපි එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා නම් බොහොම ස්තුතියි හැමදෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.